හොඳයි. කලින් පාඩමේදී අපි ශාකවල වර්ධනය කියන කොටසින් පටන් ගත්තා. ඒකේ ශාකවල ප්‍රාථමික වර්ධනය පිළිබඳව කතා කළා. ඊට පස්සේ තියෙන ශාකවල ද්විතීක වර්ධනය ගැන කතා කරන්න. මේ නිබන්ධනයේ 23 වෙනි පිටුවට ආව නම් හරි. 23 වෙනි පිටුවේ තියෙනවා ද්විතීක වර්ධනය කියලා මාතෘකාවක්. ඒකම තමයි මම මේ ලිව්වේ. ද්විතීක වර්ධනය secondary growth. මොකකද? ශාකයක ද්විතීක වර්ධනය නැත්නම් secondary growth. ද්විතීක වර්ධනය සිදු වෙන්නේ කොහොමද සහ ඒකෙදි සිදුවන ක්‍රියාවලිය මොනවද කියන එක තමයි අපි අධ්‍යයනය කරන්න යන්නේ. ඔබට එක සතියකදී පාඩම් දෙකක් අධ්‍යයනය කරන්න අවස්ථාව හම්බ වෙනවා. එකක් තමයි ශාකය කියන පාඩම, අනිත් එක තමයි සත්වයා කියන පාඩම. හතරවෙනි පාඩමයි පස්වෙනි පාඩමයි. දිගටම හතරවෙනි පාඩමම කරගෙන ගියොත් ඔයගොල්ලන්ට ශාකය ගැන විතරක්ම කියනකොට ඇතිවන පොඩි ඒකාකාරී බව නැති කරන්න තමයි සත්වයා පාඩමකුත් දාන්නේ. එතකොට දෙකම ඔයගොල්ලන්ට සංසන්දනාත්මකව කරගෙන යන්න පුළුවන්. දැන් අපි මේකේ මේ නිකන් නෝට් එකේ කියන දේවල් ටික බලාගෙන යමු. 23 වෙනි පිටුව ශාකවල ද්විතීක වර්ධනය පාර්ශ්වික විභාජකවල ක්‍රියාකාරීත්වය මගින් නිපද වෙන නව සෛල හේතුවෙන් කාස්ටීය ශාකවල කඳන් සහ මුල්වල විෂ්කම්භය වැඩිවීම ද්විතීක වර්ධනය ලෙස හැඳින්වේ. ආන්න ඒක ඊටාම වැදගත් වෙනවා. මෙන්න මේ මුල කියන එක මේක තමයි කඳ කියන එක. මේ දෙකේම මොකක් වැඩි වෙනවද? විෂ්කම්භය හේවත් මහත නැත්තම් තව කියන්නම් වට ප්‍රමාණය ආන්න එක වැඩි වෙනවා. ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ද්විතීක වර්ධනය කියලා කියන්නේ. කාස්ටීය ශාකවල කියන වචනේ පාවිච්චි කළේ ඇයි? කූඩලු පැල ඇටියක් වගේ කුඩා පැල ඇටියක ඒක ඇතුලේ ගහේ අරටුවක් නැති නිසා ඒකේ කවදාවත් ද්විතීක වර්ධනයක් කියලා එකක් සිදුවන්නේ නැහැ. බඩිරිඟු ගහක වී ගහක වගේ එක ද්විතීක වර්ධනයක් සිදුවන්නේ නැහැ. ඒක බීජපත්‍රී වයි ද්විතීක වර්ධනයක් සිදුවන්නේ නැහැ. එතකොට ද්විබීජපත්‍රී කාස්ටීය ශාකවල තමයි මොනවා වෙන්නේද? මේ කඳේ හෝ මුලේ මොකක් වැඩි වෙන එකද වෙන්නේ? විෂ්කම්භය. නැත්තම් කඳේ හෝ මුලේ මහත. නැත්තම් ඒකේ මොනවා ප්‍රමාණයද? වට ප්‍රමාණය. දැන් සමහර ශාක තියෙනවානේ වට ප්‍රමාණය කිව්වන් මෙහෙම කළවත් බදන්න බැරි තරම් මහත් වෙච්ච ගස්. ආන්න ඒ කියන්නේ ඒ මොකක් සිද්ධ වෙලාද කියන්නේ? කාලයක් තිස්සේ සෑහෙන දීර්ඝ කාලයක් තිස්සේ ද්විතීක වර්ධනය සිද්ධ වෙච්ච එකේ ප්‍රතිඵලයක් තමයි ඒ විදිහට දකින්න ලැබෙන්නේ. හරි. දැන් කියවලා බලමු තවදුරටත්. ද්විතීක වර්ධනයේ කාස්ටීය බහුවාර්ෂික සියලු විවෘත බීජක ශාකවල හා බොහෝ ද්විබීජපත්‍රී ශාකවල මුලේ සහ කඳන්වල සිදුවේ. ද්විතීක වර්ධනයේ කාස්ටීය බහුවාර්ෂික සියලු විවෘත බීජක ශාකවල හා බොහෝ ද්විබීජපත්‍රී ශාකවල මුලේ සහ කඳේ සිදුවේ. එතන විශේෂයෙන් ලියවෙන්න ඕන දෙයක් තියෙනවා. බොහෝ ද්විබීජපත්‍රී ශාක විශේෂවල. හරි. ඒ කියන්නේ දැන් මම මෙන්න මෙහෙම ඔයගලන්ට ඒක පැහැදිලි කරන්නම් තව දුරටත් මෙන්න මෙහෙම. ශාක තියෙනවානේ මෙහෙම වර්ග දෙකක්. ශාක තියෙනවා වර්ග දෙකක්. විවෘත බීජක ශාක. උදාහරණ සයිකස්, පයිනස්, නීටම්. හරි. ඒ වගේ ශාකවල හරි මේවට කියනවා විවෘත බීජක ශාක කියලා. ඒවයත් සිද්ධ වෙනවලු ද්විතීක වර්ධනය. ඊට පස්සේ ආවෘත බීජක ශාක. අපි අර කියන්නේ ඇන්තෝපයිටා කියලා. මේ ඇන්තෝපයිටා ශාකවල ඔබ දන්නවනේ වර්ග දෙකක් තියෙනවා කියලා. ඒක තමයි මෙන්න මෙහෙම. ඒක බීජපත්‍රී. අනිත් එක මොකක්ද? ද්විබීජපත්‍රී. එතකොට මේ ද්විතීක වර්ධනය දැකිය හැකි වන්නේ මොනවද? විවෘත බීජක ශාකවල තියෙනවා. ආවෘත බීජක අතරින් ද්විබීජපත්‍රී කාස්ටීය ශාකවල තියෙනවා. ඒ කියන්නේ කඳ හෝ මුලේ වට ප්‍රමාණය වැඩිවීම සිදුවන්නේ එක්ක විවෘත බීජක ශාකවල සීකස්, පයිනස්, නීටම් වගේ. එහෙම නැත්නම් ආවෘත බීජක මල් පිපෙන ශාක අතරින් මොනවද? ද්විබීජපත්‍රී ශාකවල කඳේ හෝ මුලේ. ඒක හරිනේ. ඔව්.
දැන් දෙකම හරි මේක හරි මේක හරි. ඊට පස්සේ කාස්ටීය කඳන් හා මුල්වල ද්විතීක වර්ධනය සිදු කිරීමට දායක වන නව සෛල හා ද්විතීක පටක ඇති කරනු ලබන පාර්ශ්වික විභාජක දෙකකි. ඔබට මතකද මේ වාගේ ගහක උස යන ක්‍රියාවලිය හේවත් මුල දික් වෙන ක්‍රියාවලිය හේවත් ගසේ උස වැඩිවීමට කියන්නේ අපි ප්‍රාථමික වර්ධනය කියලා. ඒ ප්‍රාථමික වර්ධනයට දායක වන්නේ ප්‍රාථමික විභාජක. ඒ ප්‍රාථමික විභාජක විදිහට කියන්න පුළුවන් කඳාග්‍රස්ත විභාජකයයි මුලාග්‍රස්ත විභාජකයයි. ඒ දෙකේ ක්‍රියාකාරීත්වයෙන් තමයි ගහේ උස වැඩිවීම හේවත් ප්‍රාථමික වර්ධනය සිදුවන්නේ. එතකොට දැන් අපි මේ කතා කරන්නේ ද්විතීක වර්ධනය පිළිබඳව. එතකොට ද්විතීක වර්ධනයට දායක වන පාර්ශ්වික විභාජක දෙකක් තියෙනවා. මොකක්ද මේ පාර්ශ්වික විභාජක දෙක? සනාල කැම්බියමයි වල්ක කැම්බියමයි. ඒ නම් දෙක කිව්වට කොහේ තියෙන දෙකක්ද කියලා තාම ඕගොල්ලන්ට අදහසක් එන්නේ නැහැ. තියෙන්නේ ඉතින් කඳේ සහ මුලේ. එතකොට සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය නිසා තමයි කඳ හෝ මුලේ විස්කම්භය නැත්නම් මහත වැඩිවීම සිදුවන්නේ. ඊට පස්සේ කියවගෙන යමු අපි. සනාල කැම්බියම මගින් ද්විතීක සනාල පටක නිපදවනු ලබයි. ඉන් ප්‍රාථමික සෛලමය දෙසට ද්විතීක සෛලමයත් ප්‍රාථමික ප්ලෝයමය දෙසට ද්විතීක ප්ලෝයමයත් නිපදවමින් ශාක කඳේ සනාල ප්‍රවාහ වැඩි දියුණු කරනු ලබයි. ඒ කියන්නේ දැන් ඔය කියන සනාල කැම්බියම කියන එක මගින් කරනු ලබන්නේ ඇතුල් දෙසට ද්විතීක සෛලම එළියට ද්විතීක ප්ලෝයම අලුතින් හදනවලු සෛලමයි ප්ලෝයමයි වැඩිපුර හදනවලු. හරි. මේ මගින් ශාක කඳට වැඩි සංධාරණයක් සපයනවලු වැඩිපුර සෛලම ප්ලෝයම හදලා. ඊළඟ පිටුවට යනවා අපි. ඊළඟ පිටුවට ගියාම කියනවා මෙහෙම වල්ක කැම්බියම මගින් ප්‍රධාන වශයෙන් සුබිරිනීභූත ඝනකම සෛල බිත්ති දරන දැඩි පරිචර්මය නිපදවනු ලබයි. මේ මගින් ශාකයක ජලහානිය හා කෘමීන් හා ව්‍යාධිජනක දිලීර බැක්ටීරියාවල ආක්‍රමණ වළකා ගනු ලබයි. මෙහෙමයි. මම මෙහෙම කියන්නම්කෝ. මේ ද්විතීක වර්ධනයට දායක වන ප්‍රධාන නළුව දෙන්නෙක් අර ප්‍රධාන නළුව කියලා කියපුවම දන්නවනේ දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි මෙන්න මේක. සනාල කැම්බියම් දෙවෙනි එක වල්ක කැම්බියම්. දැන් මේකෙන් අපිට කියන්න පුළුවන් අර ඕනි කරන ඔක්කොම ටික තියෙනවා අපි ඔය කිව්ව ටික ෂෝට් නෝට් එකක් වගේ. ද්විතීක වර්ධනය සිදුවන්නේ මොන ශාකවලද? විවෘත බීජක ශාක අතරින් සීකස් පයිනස් නීටම් වගේ ශාකවල, ආවෘත බීජක ශාක අතරින් ද්විබීජපත්‍රී ශාකවල තමයි ද්විතීක වර්ධනය වෙන්නේ. ද්විතීක වර්ධනය යනු කුමක්ද? ද්විතීක වර්ධනය කියලා අදහස් කරන්නේ ඒ කාස්ටීය ශාකයක කඳේ හෝ මුලේ මොකක් වැඩි වෙන එකද? මහත වට ප්‍රමාණය නැත්නම් මොකද්ද මේ වචන දෙක නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ මේ ගුරුවත් පොතේ මොකද්ද විස්කම්භය වැඩි වෙනවයි කියලා. මහත නැත්නම් මොකක් වැඩි වෙනවද? විස්කම්භය වැඩි වෙනවා. හරි. ඒ විස්කම්භය වැඩි කිරීමට දායක වන්නේ ඔබ දන්නවා ඕනෑම ගහක වර්ධනයට දායක වන්නේ කැම්බියම් කියන ඒවා. කැම්බියම් දෙකක් දායක වෙනවා මොනවාද? සනාල කැම්බියමයි වල්ක කැම්බියමයි. ඒ දෙකේ ක්‍රියාකාරීත්වයෙන් හදන අලුත් පටක නිසා තමයි කඳේ හෝ මුලේ විස්කම්භය මොනවා වෙන්නේද? වැඩි වෙන්නේ. රයිට්. ඊට පස්සේ තියෙන මාතෘකාව බලමු අපි. කාස්ටීය ශාක කඳන් සහ මුල්වල ද්විතීක වර්ධන ක්‍රියාවලිය. ඇත්තටම ගුරුවත් පොතේ ඔය විදිහට තමයි ඒක තියෙන්නේ. මේක වඩා හොඳයි මෙන්න මෙහෙම වෙන් කළා අධ්‍යයනය කරනවා නම්. කොහොමද? මුලේ ද්විතීක වර්ධනය සිදු වෙන හැටි වෙනම, කඳේ ද්විතීක වර්ධනය සිදු වෙන හැටි වෙනම වෙනම අධ්‍යයනය කළා නම් තමයි හොඳ. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට දීලා තියෙන එකට හින්දා මමත් නෝට් එකේ ඒකටම තමයි දාලා තියෙන්නේ. එකම විදිහට. හරි? එතකොට අපි බලමු මේ සනාල කැම්බියමේ සහ වල්ක කැම්බියමේ ක්‍රියාකාරීත්වය මගින් ගහේ කඳ මහත වැඩි වෙන එක හෝ මුල මහත වැඩි වෙන එක වෙන්නේ කොහොමද කියලා. ඒතකොට ද්විතීක වර්ධනය ඉගෙන ගන්නවා කියලා කියන්නේ මෙන්න මෙච්චරයි. සනාල කැම්බියම හැදෙන්නේ කොහොමද? ඒකේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒ නිසා ඇති වෙන පටක මොනවද? වල්ක කැම්බියම හැදෙන්නේ කොහොමද? ඒකේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒ නිසා ඇති වෙන පටක මොනවද? කියන එක ගැන අධ්‍යයනය කරලා ඉවරනම අපි කියනවා ද්විතීක වර්ධනය අවසන් කියලා. අපි ඒක තමයි දැන් මේ කතා කරන්න යන්නේ. හරි. දැන් මේක කියනවා මෙහෙම කාස්ටීය ශාකවල ප්‍රාථමික හා ද්විතීක වර්ධනය එකවර සිදුවන ක්‍රියාවලි දෙකකි. මෙම ශාක වර්ධනයේ මුල් අවධියේදී ශාකයේ ලපටි කොටස් ප්‍රාථමික වර්ධනය සිදුවීමෙන් කඳන් සහ මුල් කියලා එන්න ඕනේ. කඳන් සහ මුල් දිගින් වැඩිවීම සිදුවේ. ප්‍රාථමික වර්ධනයේ අවසාන වූ ශාක කොටස් වල ද්විතීක වර්ධනය සිදු වී කඳන් සහ මුල් වල විස්කම්භය වැඩි වේ. කියවනකොට පොඩි පරස්පර ගතියක් දැනෙන්නේ නැද්ද? පළවෙනි වාක්‍යය කියනවා ප්‍රාථමික හා ද්විතීක වර්ධනය එක සැරේ වෙනවා කියලා. අන්තිමටම තුන්වෙනි තැනදී කියනවා ප්‍රාථමික වර්ධනයේ අවසාන වූ ශාක කොටස් වල ද්විතීක වර්ධනය සිදු වේ කියලා. පොඩි ගැටලුවක් එන්නේ නැද්ද එතකොට? ප්‍රාථමික හා ද්විතීක වර්ධනය එකවර සිදු වේ. ප්‍රාථමික වර්ධනය අවසන් වුණාන් පස්සේ ද්විතීක වර්ධනය සිදු වේ. එකම තැන පරස්පර.
ඒක ලියාගන්නේ මෙහෙමයි. ඔන්න බලාගන්න. මේ ගහ සමස්තයක් විදිහට ගත්තොත් මේ ගහේ මෙන්න මේ කඳේ මම මේ කොළ පාටින් කොටසක් ඇඳලා තියෙනව නේද? මේ උඩ තියෙන කොළ පාට කොටස. ඒ කොටසේ සිද්ධ වෙන්නේ ප්‍රාථමික වර්ධනය. ඒ කොටස තමයි උස වැඩි වෙන එක වෙන්නේ. හොම. එතන සිද්ධ වෙන්නේ ප්‍රාථමික වර්ධනය. මේක මෙන්න මේ හරියේ කඳ මහත් වෙච්ච හරියේ සිදුවන්නේ ද්විතීක වර්ධනය. ඉස්සෙල්ලා මේ පැලේ මෙන්න මේ හරිය තියෙද්දි මෙතන තිබුණේ ප්‍රාථමික වර්ධනය. දැන් මේකේ ප්‍රාථමික වර්ධනය අවසන්. දැන් ඒ ප්‍රාථමික වර්ධනය අවසන් වූ හරිය සිදුවන්නේ මොකද්ද? ද්විතීක වර්ධනය. හැබැයි මේ ගහ සමස්තයක් ගත්තොත් මට කියන්න ගහේ මුළු ප්‍රාථමික වර්ධනයම අවසන් වුණාට පස්සේද ද්විතීක වර්ධනය පටන් ගන්නෙ? එහෙම නෑ නේද? ඒ කියන්නේ ප්‍රාථමික වර්ධනය මේ හරිය සිදු වෙනවා, ද්විතීක වර්ධනය මේ හරිය සිදු වෙනවා. එහෙනම් මෙහෙමයි. එකම ගහක් කියලා සැලකුවොත් එකම ගහක ප්‍රාථමික වර්ධනයයි ද්විතීක වර්ධනයයි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි තැන් දෙකක. මේ හරිය ප්‍රාථමික වර්ධනය වෙනවා, මේ හරිය ද්විතීක වර්ධනය සිදු වෙමින් පවතිනවා. ඒ කියන්නේ මේ හරිය කඳ උස යමින් පවතිනවා, මේ හරිය මහත වැඩි වෙමින් පවතිනවා. පැහැදිලිද ඒක? ඒක මෙහෙමයි ගන්නෙ. ප්‍රාථමික වර්ධනය අවසන් වූ ස්ථානවල කඳේ සහ මුලේ ද්විතීක වර්ධනය පටන් ගන්නවා. ඔක්කොම එක ගහක් කියලා සැලකුවොත් කවුරු හරි ඔබෙන් ඇහුවොත් ගහක ප්‍රාථමික වර්ධනය ඉවර වෙලාද ද්විතීක වර්ධනය පටන් ගන්න කියලා ඇහුවොත් උත්තරේ මොකද්ද? නැහැ. ප්‍රාථමික වර්ධනය සිද්ධ වෙමින් පවතිද්දිම මොකක් වෙනවද? ද්විතීක වර්ධනය සිද්ධ වෙමින් පවතිනවා. හැබැයි ප්‍රාථමික වර්ධනය අවසන් වෙච්ච තැන්වල තමයි මොනවා වෙන්නේද? ද්විතීක වර්ධනය සිදුවන්නේ. එකම ගහේ ප්‍රාථමික වර්ධනයයි ද්විතීක වර්ධනයයි වෙනස් තැන්වල එකවර සිදු වෙනවා. වෙනස් තැන්වල එකවර සිදු වෙනවා. හරි. දැන් මෙතනින් එහාට මම කතා කරගෙන යන්නේ කොහොමද ගහක කඳක ද්විතීක වර්ධනය සිද්ධ වෙන්නේ කියලා. හැබැයි මේකෙදී මම මේ නෝට් එකට සීමා වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සිලබස් එකේ නැත්තම් ගුරුවත් පොතේ දීලා තියෙන නෝට් එකට මම සීමා වෙන්නේ නැහැ. නෝට් එකට සීමා නොවි මම පුළුල්ව ඔබට විග්‍රහ කරනවා මේ කඳේ ද්විතීක වර්ධනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා මුලින්ම. ඊට පස්සේ විස්තර කරනවා මුලක ද්විතීක වර්ධනය සිදුවන ආකාරය. පැහැදිලිද? ඉස්සෙල්ලා කඳේ ද්විතීක වර්ධනය සිදු වෙන හැටි කියලා දෙනවා. ඊට පස්සේ මුලේ ද්විතීක වර්ධනය සිදු වෙන හැටි කියලා දෙනවා. දෙකම කියලා දුන්නට පස්සේ තමයි නෝට් එකේ බලාගෙන යන්නේ. මොකද මේ නෝට් එකේ තියෙන්නේ දෙක එකට මිශ්‍ර කරලා. කඳේ ද්විතීක වර්ධනයයි මුලේ ද්විතීක වර්ධනයයි. හිටි ගමන් කඳ ගැන කියනවා, හිටි ගමන් මුල ගැන කියනවා. හරිද? ඉතින් ඒක නිසා අපි එකක් ඉවර කරලා එකකට එනවා. පස්සේ නෝට් එක වෙනම බලාගෙන යනවා. එහෙනම් මම ඉස්සෙල්ලාම ගන්නෙ කඳේ සිදුවන ද්විතීක වර්ධනය. ඒතර කඳේ සිදුවන ද්විතීක වර්ධනයේදී මම ද්විතීක වර්ධනය විස්තර කරනවා කියලා කරන්න ඕනි මොකද්ද? සනාල කැම්බියම ඇති වෙන හැටි, ඒක ක්‍රියා කරන හැටි විස්තර කරනවා. වල්ක කැම්බියම ඇතිවන හැටි, ඒක ක්‍රියා කරන හැටි විස්තර කරනවා. ඔය දෙකනේ කරන්න ඕනේ. රයිට්. බලමු දැන් අපි. හරි. දැන් මම හිතනවා ඔයගලන්ට මෙන්න මේ රූප සටහන මතක ඇති කියලා. මේ ඇඳලා තියෙන්නේ මම ද්විබීජ පත්‍රී ශාක කඳක ප්‍රාථමික ව්‍යුහය. ඔක අපි කලින් ඇඳලා හරි. ඒකේ කොටස් වශයෙන් ගත්තොත් මේ තියෙන්නේ අපිචර්මය, මේ තියෙන්නේ බාහිකය, මේ තියෙන්නේ ප්‍රාථමික ප්ලෝයම, මේ තියෙන්නේ අන්තක්කලාපීය කැම්බියම, මේ තියෙන්නේ ප්‍රාථමික සෛලම, මජ්ජාව, මජ්ජා කිරණ. මේක මම නම් කරේ නෑ. ඔය තියෙන අර තුඩස්තර වලින් හැදිලා තියෙන්නේ කැප් එක වගේ එකක් අන්න ඒක. හරි. එතකොට දැන් මේ මෙහෙමයි මෙහෙම ගත්තොත් අපි දැන් මේක ඇවිල්ලා ප්‍රාථමික කඳනේ. මම නිකන් ත්‍රිමානව මේක ගත්තොත් මේ වගේනේ. ප්‍රාථමික කඳ ප්‍රාථමික කඳේ හරස්කඩනේ ඔය මම ඇඳලා තින්නේ. හොඳයි. දැන් එහෙම බැලුවොත් එහෙම හරිද? ප්‍රාථමික කඳ කියලා මෙහෙම බැලුවොත් දැන් මේක මේ හරස්කඩේ මෙහෙම මේ කඳේ විස්කම්බේ වැඩි වෙන්න නේ. ඉතින් විස්කම්බේ වැඩි වෙන්න මේකට අලුතින් පටක එකතු වෙන්න ඕනිනේ. හොඳයි. ඒක සිද්ධ වෙන්න ඉස්සර වෙලාම වෙන්න ඕනි. මොකක් ඇති වෙන්න ඕනිද? සනාල කැම්බියම කියන එකක් ඇති වෙන්න ඕනි. දැන් සනාල කැම්බියම ඇති වෙන්නේ කොහොමද කියලා අපි කතා කරන්න යන්නේ. හරි. ඒකෙදි වෙන්නේ මේ ප්‍රාථමික සෛලමයි ප්‍රාථමික ප්ලෝයමයි අතර තියෙනනේ අන්තක්කලාපීය කැම්බියම. ඒක මුලින් ඉඳන්ම තියෙන එකක්. හරි. හැබැයි ඒක තියෙන්නේ අක්‍රියව තියෙන්නේ. අක්‍රියව තියෙන්නේ. හරි. අක්‍රියව තිබිලා මේ කැම්බියම ප්‍රාථමික වර්ධනය ඉවර වෙච්ච තැන්වල හිටි ගමන් මේ කැම්බියම සක්‍රිය වෙන්න ගන්නවා. ඒ කියන්නේ කැම්බියම සක්‍රිය වෙන්න ගන්නවා කියලා කියන්නේ කැම්බියමේ සෛල සක්‍රියව අනුනනෙන් බෙදෙන්න ගන්නවා. ඒ වගේම ඒ අතර මේ සනාල කලාප දෙකක් අතර තියෙනවානේ මේ මජ්ජා කිරණ කියන එක ප්‍රාථමික මජ්ජා කිරණ. ඒ ප්‍රාථමික මජ්ජා කිරණ හරියේ තියෙන සෛලත් විභාජන හැකියාව ලබා ගන්නවා. මේ හරියේ තියෙන මුදුස්තර සෛලෝම. මේ හරියේ තියෙන මුදුස්තර සෛලත් විභාජනය වීමේ හැකියාව ලබා ගන්නවා මෙහෙම. ඔය විදිහට හරි. මේ
එතකොට දැන් අපි කියනවා මෙන්න මෙහෙම මේකට කියනවා අන්තක්කලාපීය කැම්බීම. අන්තක්කලාපීය කැම්බීම. හරි. මෙතන මේ ප්‍රාථමික මජ්ජා කිරණ තියෙන තැන්වල සෛල විභාජනය වීමේ හැකියාව ලබාගෙන මේ සෛල විභාජනය වීමේ හැකියාව ලබාගෙන ඔන්න ඔය විදිහට එතනත් ඇති වෙනවනේ කැම්බීමක් මෙහෙම. මෙතනත් ඇති වෙනවා කැම්බීමක්. හරි. ඒ කැම්බීමට කියනවා සනාල කලාප දෙකක් අතර මැද ඇති වෙන හින්දා ඒකට කියනවා මෙන්න මේකට කියනවා අන්තර්කලාපීය කැම්බීම කියලා. හරි. අන්තර්කලාපීය කැම්බීම. ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? මේ දෙක එකට සම්බන්ධ වෙනවා. සම්පූර්ණයෙන් මේ දෙක එකට සම්බන්ධ වෙලා තනි සනාල කැම්බියම් වලයක් බවට පත් වෙනවා. තනි කැම්බියම් වලයක් බවට පත් වෙනවා මේ විදිහට. හරි. දෙක වෙන වෙනම ඇති වෙලා තනි කැම්බියමක් බවට පත් වෙනවා. අන්න එහෙම වුණාම මේ දෙකම එකතු වුණාම අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සනාල කැම්බියම කියලා. සනාල කැම්බියම. පැහැදිලිද ඒක? මෙයා තමයි ද්විතීක වර්ධනය සිදු කිරීමේ පළවෙනිම චරිතය. ඒ කියන්නේ මේ සනාල කැම්බියම කියන ව්‍යුහය මගින් තමයි අලුතින් සෛල නිපදවලා කඳේ මහත මොනවා කරන්නේද? වැඩි කරන්නේ. එහෙනම් එයා ඇති වෙන්නේ කොහොමද? මෙන්න මේ අන්තක්කලාපීය කැම්බියමයි මෙන්න මේ අන්තර්කලාපීය කැම්බියමයි කියන දෙක එකතු වෙලා එක තනි රවුමක් වලයක් බවට පත් වෙලා සනාල කැම්බියම කියන එක හැදෙනවා. එහෙනම් මම මේ නිල් පාටින් ඇඳලා තියෙන රවුම තියෙනව නේද? මෙන්න මේ රවුමට කියන්න පුළුවන් සනාල කැම්බියම් වලය. ගහක් ද්විතීක වර්ධනය ආරම්භ කළා කියලා කියන්නේ මේ කතා කරන්නේ ගහේ කඳ ගැන. කඳේ ද්විතීක වර්ධනය ආරම්භ කළා කියලා අපි සලකන්නේ මොන අවස්ථාවද? මේ විදිහට සනාල කැම්බියම් වලය ඇති වෙච්ච අවස්ථාව. සනාල කැම්බියම් වලය ඇති වෙච්ච අවස්ථාවට අපි කියනවා ඔන්න ද්විතීක වර්ධනය පටන් ගත්තා කියලා. දැන් එතකොට මොනවා වෙන්න ඕනද කියන්නේ? කඳ මොනවා වෙන්න ඕනද? මෙහෙම මොනවා වෙන්න ඕනද? කඳ මහත් වෙන්න ඕනේනේ. දැන් කොහොමද මහත් වෙන්නේ? මහත් වෙන්න නම් සෛල ගාන වැඩි වෙන්න ඕනේ. රයිට්. ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? ඔන්න බලාගන්න සිදුවීම මොකද්ද කියලා. මෙන්න මේ සනාල කැම්බියමෙන් ඇතුල් පැත්තට අලුතින් සෛල හදනවා මෙහෙම. අලුතින් සෛල හදනවා ඇතුල් පැත්තට. පිටත පැත්තට ඒ කියන්නේ පර්යන්ත දෙසටත් අලුතින් සෛල හදනවා මෙහෙම. පර්යන්ත දෙසටත් සෛල අලුතින් හදනවා. ඒ කියන්නේ මේ සනාල කැම්බියමේ තියෙන සෛල බෙදි කොච්චර හරි අලුතින් හදනවා සෛල. අලුතින් හැදෙන සෛල වලින් කොටසක් එතන තියාගෙන කොටසක් ඇතුල් පැත්තටයි කොටසක් එළිය පැත්තටයි මොකක් කරනවද? තල්ලු කරලා දානවා. පැහැදිලිද? හරි. දැන් මේ මොනවද මේ රතු පාටින් තියෙන්නේ මොනවද? ප්‍රාථමික සෛලම. එතකොට දැන් හිතන්න මේ පැත්තට සෛල හදනකොට මේ ප්‍රාථමික සෛලම වලට මොකද වෙන්නේ? ඒක තල්ලු වෙනවා ටිකක් මැද්දට. ඒක තල්ලු වෙනවා මැද්දට. එතකොට එතෙන්ට අලුතින් එකතු වෙනවා මොනවද? ද්විතීක සෛලම. මම ওইනම් ඕක වෙනම රූපයක් විදිහට ඇඳලා පෙන්වන්නම් ඔබට. මෙන්න මෙහෙම. හරි. දැන් මෙහෙ බලන්න. දැන් මම මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. මේ නිල් පාටි මෙන්න මේක කියලා හිතන්නකෝ. ඔය සනාල කලාපේ මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ මේකේ තියෙන මොකද්ද? මේක තමයි සනාල කැම්බියම. හොඳේ. දැන් මේකේ නම සනාල කැම්බියම. සනාල කැම්බියම. එතනයි සනාල කැම්බියම. හරි. එතකොට මේ ඇතුල් පැත්ත ටික මොනවද එහෙනම් මට කියන්නකෝ. මේ ටික ඇවිල්ලා මොනවද? ප්‍රාථමික සෛලම. ඒ ටික ප්‍රාථමික සෛලම. හරි. එතකොට එහෙනම් මේ උඩ ටික මොනවද? ප්‍රාථමික ප්ලෝයම. ප්‍රාථමික ප්ලෝයම. හරි. දැන් එතකොට මෙයා හරිද? මම මෙතනින් පෙන්නන්නම් මෙහෙම. මෙයා අලුතින් හදන සෛල, බෙදිලා අලුතින් හදන සෛල. හරි බෙදිලා අලුතින් හදන සෛල සනාල කැම්බියම අලුතින් බෙදිලා හදන අනුනණයෙන් බෙදිලා හදන සෛල දෙපැත්තට තල්ලු කරලා අරිනවා මෙහෙම. මෙහෙට මෙහෙම මෙහෙම. අලුතින් සෛල මෙහෙට හදනවා. මේ පැත්තටත් අලුතින් සෛල හදනවා මෙහෙම. දෙපැත්තටම අලුතින් සෛල හදනවා. හරිද?
ඒතර මේ පැත්තට තියෙන ඔබ දන්නවා මේක ඇවිල්ලා ප්‍රාථමික සෛලම, මේක ඇවිල්ලා ප්‍රාථමික ෆ්ලෝයම්. පැහැදිලිද ඒක? එතකොට දැන් ඔබට තේරෙනවා මේ ප්‍රාථමික ෆ්ලෝයමයට මේ පැත්තට අලුතින් සෛල ටිකක් එකතු වෙනවා. කාගේ ක්‍රියාකාරීත්වය නිසාද? සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය නිසා. එතකොට ප්‍රාථමික සෛලම පැත්තට අලුතින් සෛල ටිකක් එකතු වෙනවා සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය නිසා. එතකොට මේ ප්‍රාථමික ෆ්ලෝයමේ පැත්තට අලුතින් එකතු වෙන සෛල තියෙනවානේ. ඒකෙන් හැදෙනවා ද්විතීක ෆ්ලෝයම. මෙන්න මේ හරිය ද්විතීක ෆ්ලෝයම හැදෙනකොට ප්‍රාථමික ෆ්ලෝයමේ එළියට තල්ලු වෙනවා. මේ පැත්තට ලබා දෙන සෛල ටික තියෙනවානේ. සෛලමේ ප්‍රාථමික සෛලමේ පැත්තට. ඒ පැත්තට අලුතින් මෙයා හදන සෛල වලින් ඇති වෙන්නේ සෛලමය. එතකොට ඒ දෙවනුව ඇතිවන සෛලමයට කියනවා අපි මොකක් කියලාද? ද්විතීක සෛලම කියලා. කෙටියෙන් කියනවා නම් මෙච්චරයි. කෙටියෙන්ම කියනවා නම් මෙච්චරයි. හරි. සනාල කැම්බියමේ අනූනනයෙන් සිදුවන සෛල විභාජනය මගින් පර්යන්ත පිටත දෙසට නැත්නම් ප්‍රාථමික ෆ්ලෝයම දෙසට හදන සෛල වලින් අලුත් ෆ්ලෝයමයක් හැදෙනවා. ඒක දෙවනුව ඇතිවන ෆ්ලෝයම නිසා ද්විතීක ෆ්ලෝයමය. ඇතුල් පැත්තට ලබා දෙන සෛල වලින් ඇති වෙනවා සෛලමයක්. ඒක දෙවනුව ඇතිවන සෛලමයක් නිසා එතකොට මොකද්ද? ද්විතීක සෛලම. එහෙනම් සනාල කැම්බියමෙන් පිටත දෙසට ද්විතීක ෆ්ලෝයම ඇති කරනවා. ඇතුල් දෙසට මොනවා කරනවද? ද්විතීක සෛලමය ඇති කරනවා. එහෙනම් මොකක් වෙයිද මේකට? මෙයාගේ ක්‍රියාකාරීත්වය නිසා මේ පැත්තට අලුතින් සෛල ලබා දෙනවා. එළියට අලුතින් සෛල ලබා දෙනවා. එහෙනම් අලුතින් සෛල ලැබෙනවා කියන්නේ මේකේ විස්කම්භය මොකක් වෙනවද? වැඩි වෙනවා. පැහැදිලිද ඒක? ඒ සනාල කැම්බියමේ ඇතිවීම සහ එයා මොකද කරන්න කියන එක. ඊට පස්සේ අපි මෙතෙන්ට යනවා. මේ තියෙන්නේ ද්විතීක වර්ධනයේ කාලයක් සිද්ධ වුණාට පස්සේ තත්ත්වය තමයි මම මේකෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ. අපි බලමු මේක. මේකේ මම ප්‍රධානම එක්කෙනා කවුද කියන එක ඉස්සර වෙලාම නම් කරලා ඉන්නම්. මෙයා තමයි මේ කතාවේ ප්‍රධානියා. කවුද ප්‍රධානියා? මෙන්න මෙයා. සනාල කැම්බියම්. සනාල කැම්බියම් රවුම අතන ඇති වුණේ නිල් පාටට පොඩියට. ඒක තමයි මේ ලොකු වෙලා තියෙන්නේ. හරිද? ඒ සනාල කැම්බියම. හරි. ඒ සනාල කැම්බියමෙන් එළියට වෙන්න. හරිද? ඒ සනාල කැම්බියමෙන් එළියට වෙන්න මේ හැදිලා තියෙන්නේ ද්විතීක ෆ්ලෝයම. ඒ හැදිලා තියෙන්නේ ද්විතීක ෆ්ලෝයම. ඒ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා අලුතින් සෛල බෙදීමෙන් ඇති කරපු ෆ්ලෝයම මේ තියෙන්නේ. එහෙනම් මේ ටික මොකද්ද? මේ චූටියට තියෙන ටික. ඒ ටික තමයි මේ කඳේ ඉස්සර ඉඳන්ම තිබිච්ච ෆ්ලෝයමය. ඒ කියන්නේ මේක ඇවිල්ලා මොකද්ද? ප්‍රාථමික ෆ්ලෝයමය. මෙහෙම නම් කරන්න මම මෙතනින් හොඳේ. ප්‍රාථමික ෆ්ලෝයමය. දැන් ඔබට පැහැදිලිද? ප්‍රාථමික ෆ්ලෝයමය කියන්නේ මෙන්න මේ ටික. පුංචි උනේ කොහොමද? කඳ ගොඩාක් මහතින් දැන් මෙහෙම හිතන්නකෝ. කඳ මෙන්න මෙච්චරක් විතර තියෙනකොට තිබිච්ච ප්‍රාථමික ෆ්ලෝයම ටික මේකේ කඳ මෙච්චරක් විතර මහතට වුණාම මේකේ තිබිච්ච ෆ්ලෝයමේ ප්‍රාථමික ෆ්ලෝයමේ චුට්ටයි අපිට පේන්නේ. මේ තියෙන ප්‍රාථමික ෆ්ලෝයමේ යන්තම් පේනවා. හරි. මේ තියෙන්නේ අලුතින් එකතු වෙච්ච ද්විතීක ෆ්ලෝයමේ. හරි. ඒ විදිහටම මේක නම් කරන්න පුළුවන් වුණ බලන්න. හරි. මේ ඇවිල්ලා මෙන්න මේක ගත්තොත් මේක ඇවිල්ලා ද්විතීක ශෛලමය. ඒක ඇවිල්ලා ද්විතීක ශෛලමය. හරිද? ඊට පස්සේ මේ ඇතුළට වෙන්න තියෙන්නේ මේ ඇතුළට වෙන්න මේ තියෙන්නේ ප්‍රාථමික සෛලමය. ඒ කියන්නේ ගහ ගොඩාක් මහත් වුනහම මෙන්න මේ ටික තමයි මේ තියෙන්නේ. ඔබ හිතන්න එපා ඒක මේ පුංචි වෙනව නෙමෙයි. ගහ ලොකුවට තිබුණාම එතකොට ගහ මෙන්න මෙච්චරක් විතර තියෙන විස්කම්බේ තියෙන කාලේ මේ ගානට තිබුණ සෛලමය ගහ මෙච්චරක් විතර ලොකු වුණාන් පස්සේ අපිට පේන්නේ අලුතින් සෛලම ගොඩක් හැදුනහම ඒ තිබිච්ච සෛලම ටික පුංචියට මේ තියෙන්නේ. තිබිච්ච සෛලම ටික පුංචියට තියෙනවා. පැහැදිලිද ඔයගලන්ට? පැහැදිලිනේ? රයිට්. එහෙනම් සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය නිසා සනාල කැම්බියමෙන් ඇතුල් පැත්තට හැදෙනවා ද්විතීක සෛලම, සනාල කැම්බියමෙන් එළිය පැත්තට හැදෙනවා මොකද්ද? ද්විතීක ෆ්ලෝයම. එතකොට කතානායකයා කොටුවක් ගහමු අපි. මෙයා තමයි මේ කතාවේ ප්‍රධාන නායකයා. මෙයා තමයි ඒව හදන්නේ. හරි. මෙයා එළියට හදනවා ද්විතීක ෆ්ලෝයම, එළිය පැත්තට, ඇතුල් පැත්තට හදනවා ද්විතීක සෛලම. සනාල කැම්බියම මගින් එළියට ද්විතීක ෆ්ලෝයම හදනවා, ඇතුළට ද්විතීක සෛලම හදනවා. ද්විතීක සෛලම හැදෙන්න මෙහෙම තිබිච්ච ප්‍රාථමික සෛලම ටික මෙහෙන් ද්විතීක සෛලම හැදෙන්න ඇතුළට තල්ලු වෙලා යනවා. එතකොට අර මැද තිබිච්ච මජ්ජාව ටික අඩු වෙලා මජ්ජාව කියන එක නැත්තරම නැති වෙලා යනවා. අස්සනට මේක බලා ගන්න පුළුවන්. මඤ්ඤොක්ක ගහක් අරගෙන මඤ්ඤොක්ක ගහේ උඩ හරියෙන් හරස්කඩක් කපලා බලන්න මැද තියෙනවා මඤ්ඤොක්ක බොඩේ. නැත්නම් මඤ්ඤොක්ක ගහේ කඳේ මැද තියෙන අන්න ඒක තමයි මජ්ජාව.
පොළව සමග ගෑවෙන හරියෙන් හරස් ගඩක් කපලා බලන්න ඒ හරිය ඒ මජ්ජාව නැහැ. ඒ කියන්නේ ඒ හරිය මොකට ලක් වෙලාද කියන්නේ ද්විතීක වර්ධනයට ලක් වෙලා. ද්විතීක වර්ධනයට ලක් වෙනකොට මජ්ජාව ක්ෂීණ වෙලා යනවා. මජ්ජාව ක්ෂීණ වෙන්න හේතුව තමයි මේ මජ්ජාව ක්ෂීණ වෙන්න හේතුව තමයි ද්විතීක සෛලම හැදෙන්න ප්‍රාථමික සෛලම ඇතුළට තල්ලු වෙනකොට මෙන්න මේ ටික මෙහෙම ඇතුළට තල්ලු වෙනකොට මජ්ජාව නැති වෙලා යනවා. දැන් පැහැදිලිද ඒක? මේ තියෙන්නේ ද්විතීක වර්ධනයට ලක් වුණායින් පස්සේ ගහේ කඳේ පේන తত্ত্বය. එතකොට මෙන්න මේ ජටා ටිකක් තිබුණා නේද? ඔබ හිතයි සමහර විට ඒ තමයි මේ ඇඳලා තියෙන එක. නෑ. ඔය ජටා ටික ගැලවිලා යනවා. හරි? ගැලවිලා ගිහිල්ලා මෙන්න මේ හරියේ නතර වෙන්න ඉඩ තියෙනවා. මම ඒවා ඇඳේ නෑ. ඒවා අත්‍යවශ්‍ය නෑ අඳින්න. හරි? හොඳයි. දැන් මේ තව දෙයක් තියෙනවා මෙන්න මෙතන අලුතින් පැහැදිලි කරන්න. මෙන්න මේ සනාල කැම්බියමේ තියෙනවා අපිට පේනවාද සෛල වර්ග දෙකක් මේ සෛලය දෙකයි මේක පුංචි මේක දිගයි මේක පුංචි පේනවනේ. එතකොට මෙන්න මේ සෛල වර්ග දෙකට නම් දෙකක් තියෙනවා. මේකට එක නමක් මේ සෛල වර්ගයට තව නමක්. මේවා ඔක්කොටම මේ සනාල කැම්බියමේ තියෙන සෛල වලට පොදුවේ කියන්නේ මෞලික සෛල කියලා. සනාල කැම්බියම අපි මේ පාටින් ලියමුනේ. සනාල කැම්බියමේ තියෙන සෛල වලට මෞලික සෛල කියලා කියන්නේ. මොකක්ද මේ මෞලික කියන එකේ තේරුම? මෞලික කියන්නේ දරුවෝ මූලික කියන එක. මෞලික කියලා කියන්නේ මූලික කියන එකයි. හරි? මෞලික සෛල කියන්නේ මූලික සෛල කියන එකයි. හරි? ඔන්න සනාල කැම්බියමේ තියෙනවා මෞලික සෛල නැත්තම් මූලික සෛල. ඒ මූලික සෛල වල තියෙනවා වර්ග දෙකක්. පුංචි සෛලයකුයි ලොකු සෛලයකුයි. පුංචි සෛල ලොකු සෛල කියලා කියන්නේ මේකට දීලා තියෙන්නේ දිගටි මෞලිකයි කෙටි මෞලික සෛලයි. එහෙනම් මේවට කියනවා අපි මෙහෙම. දිගටි මෞලික සෛල. මේවට කියනවා කෙටි මෞලික සෛල. ඒවා මොනවා වීමේ හැකියාව සහිත සෛලද විභාජනය වීමේ හැකියාව සහිත සෛල. විශේෂත්වය වෙන්නේ මේකයි. මෙන්න මේ දිගටි මෞලික සෛල බෙදුනහම මේ පැත්තට ලබා දෙනවලු සෛලමයට සෛලමීය වාහිනී වාහකාභ සහ සෛලමීය තන්තු. ඒක බෙදුනහම මේ ද්විතීක ප්ලෝයමයට ලබා දෙනවලු ප්ලෝයමීය තන්තු පෙනෙරනල සෛල සහචර සෛල. එතකොට දැන් මෙහා බෙදුනහම ලබා දෙන සෛල තියෙනව නේද? මෙහා බෙදලා ලබා දෙන සෛල ඔක්කොම මෙන්න මේ වගේලු. හරි? මෙහා බෙදලා ලබා දෙන සෛල ඔක්කොම මේ වගේ අරිය ලෙස ඇසිරෙන මුදුස්තර සෛලලු මෙහෙම. හරි? මේකෙන් ගන්නම් මම එහෙම. මේ වගේ සෛලලු ලබා දෙන්න ඕන. එතකොට සනාල කලාපය ඇතුලේ මුදුස්තර සෛල පේලියට තියෙනවා නම් ඒ මුදුස්තර සෛල පේලි හැදෙන්නේ මොකක් මගින්ද? මුදුස්තර සෛල පේලි හැදෙන්නේ පොඩ්ඩක් ඉන්න. චූටි වෙනසක් කරමු අපි. අපි මෙහෙම කරමු. මේ ටික ප්‍රාථමික සෛලම කරමු. දැන් හරිනේ. එතකොට එහෙනම් මෙන්න මේ හැදිච්ච ටික මොනවද? මේ ටික ද්විතීක සෛලම. අනිත් පැත්තත් ඒ විදිහට වෙනස් කරන්න වෙනවා. මේ ටික ප්‍රාථමික ෆ්ලෝයම මේ හැදෙන ටික ද්විතීක ෆ්ලෝයම. එතකොට ද්විතීක ෆ්ලෝයමේ පැත්තටත් මේකෙන් මේ ද්විතීක ෆ්ලෝයමේ දෙසට හදනවලු මෙන්න මේ වගේ මේ ද්විතීක ෆ්ලෝයමේ වුණත් මේ වගේ මුදුස්තර සෛල පේලි හදනවලු මෙහෙම. මේකත් හොඳට අඳිමු අපි. මුදුස්තර සෛල පේලි හදනවලු මෙහෙම. අරියව තියෙන මුදුස්තර සෛල පේලි. එතකොට මේ අරිය මුදුස්තර සෛල පේලි හදන්නේ කවුරු විසින්ද? මෙන්න මේ කෙටි මෞලික සෛල වලින් හදන්නේ. ඒතර දිගටි මෞලික සෛල වලින් අර සෛලමේ පැත්තට නම් සෛලමීය වාහිනී වාහකබ තන්තු කියන ඒවා හදනවා. ප්ලෝයමේ පැත්තට හදනවා ඒකෙන් මෙන්න මේ සෛලයෙන් මොනවද හදන්නේ? පෙනෙරනල් සෛල සහචර සෛල හදනවා. මේ කෙටි මෞලික සෛල තියෙනවා නේද? කෙටි මෞලික සෛල වලින් හදන්නේ තනිකර මුදුස්තර සෛල පමණයි. ඒකත් විශේෂ ලක්ෂණයක්. දැන් මෙහෙම කරමු අපි. මතක ඇති ඕගොල්ලෝ වෙනම පොතක් තියාගත්ත මතකයිද? රූපාඳින්න පොතක් තියාගත්තානේ. එහෙනම් ඒකේ මාතෘකාව ලියන්න මෙන්න මෙහෙම. ද්විබීජ පත්‍රී ශාකයක කඳේ ද්විතීක වර්ධනය කියලා මාතෘකාව ලියන්න. ද්විබීජ පත්‍රී ශාකයක කඳේ ද්විතීක වර්ධනය කියලා ලියන්න. ද්විබීජ පත්‍රී ශාකයක කඳේ ද්විතීක වර්ධනය කියලා ලියලා
හරිද? ඒක යටතේ උපමාතෘකාව ලියන්න සනාල කැම්බියම ඇතිවන ආකාරය. සනාල කැම්බියම ඇතිවන ආකාරය. සනාල කැම්බියම ඇතිවන ආකාරය කියලා ලියලා මෙන්න මේ රූපය ඇඳලා මේක ඇවිල්ලා අන්තක් කලාපීය කැම්බියම මේක අන්තර් කලාපීය කැම්බියම මේ දෙක එකතු වෙලා තනි රවුමක් හැදෙනවා. ඒක තමයි මොකද්ද? සනාල කැම්බියම කියලා මේ රූපය ඇඳලා පෙන්වන්න ඕනේ. ඊළඟට මෙන්න මේ රූපය ඊට යටින් ලොකු රූපයක් විදිහට අඳින්න ඕනි මම පොඩියට ඇඳලා තිබුණාට මේ ඇඳලා තියෙන්නේ මොකද්ද කියන්නේ එක සනාල කලාපයක්. ඒ කියන්නේ මෙන්න මේ එක සනාල කලාපයක් තමයි මේ ඇඳලා තියෙන්නේ. ඒකේ මේ තියෙන්නේ මොකද්ද? සනාල කැම්බියම. සනාල කැම්බියමෙන් මේ පැත්තට ලබා දෙන සෛල වලින් ද්විතීක ප්ලෝයම ඇති වෙනවා. ඒතකොට ප්‍රාථමික ප්ලෝයම එළියට තල්ලු වෙනවා. ඇතුල් පැත්තට ඇති වෙනවා මොකද්ද? ද්විතීක සෛලම. ඒතකොට ප්‍රාථමික සෛලම එළියට තල්ලු වෙනවා. මේක ද්විතීක සෛලම, මේක ප්‍රාථමික සෛලමේ සනාල කැම්බියම, මේක ද්විතීක ප්ලෝයම, මේක ප්‍රාථමික ප්ලෝයම. මේ සනාල කැම්බියමේ සෛල වර්ග දෙකක් තියෙනවා. මෙන්න දිගටි මෞලික සෛලයි, කෙටි මෞලික සෛලයි. මෙන්න මේ රූපේ අඳින්න ටිකක් ලොකුවට. පේනවා මෙන්න මෙතෙන්ට ඊළඟට මේ රූපය සම්පූර්ණයෙන්ම මම නම් කළා අවසන් නැහැ. මේ රූපේ සම්පූර්ණයෙන්ම නම් කළා අවසන් නැහැ. තව තියෙනවා නම් කරන්න ටිකක්. හරිද? මේකේ ඔබට පේනවා මෙන්න මෙතන මැද මජ්ජාව නැහැ. හේතුව ප්‍රාථමික සෛලම ටික එකට තද වෙලා ලං වෙනවා මේ වගේ ද්විතීක සෛලම ඇතිවීමත් එක්ක. ද්විතීක සෛලම ඇතිවීමත් එක්ක. ඒතකොට දැන් ඔබට පේනවා මේ ද්විතීක සෛලම ටික මේ ඉන්න බාන ද්විතීක සෛලම ටික මේ මෙච්චරක් ද්විතීක සෛලම ඇති වෙලා තියෙනවා. මේ තියෙන ප්‍රාථමික සෛලම. කඳ ගොඩාක් මහත් වෙනකොට දවසක ප්‍රාථමික සෛලම කියලා එකක් හොයාගන්න බැරි වෙන පේන්නේ නැති ගානට ද්විතීක සෛලම හැදෙයි. මේ හැදිලා තියෙන්නේ ද්විතීක ප්ලෝයම. හරිද? මේ තියෙන්නේ ප්‍රාථමික ප්ලෝයම ටික. පැහැදිලිද? එතකොට මේ අලුතින් හදපු ද්විතීක ප්ලෝයමේත් මේ ද්විතීක සෛලමේත් කියන අලුත් පටකවල නිර්මාණකරු කවුද? මෙන්න මේ සනාල කැම්බියම. සනාල කැම්බියමෙන් ඇතුළට ලබා දෙන සෛල වලින් ද්විතීක සෛලමයත් එළියට ලබා දෙන සෛල වලින් ද්විතීක ප්ලෝයමයත් ඇති වෙනවා. ද්විතීක සෛලමය ඇති වෙනකොට ප්‍රාථමික සෛලමය තව මධ්‍ය දෙසට තල්ලු වෙනවා. ද්විතීක ප්ලෝයමය ඇති වෙනකොට ප්‍රාථමික ප්ලෝයමය තව පර්යන්ත දෙසට තල්ලු වෙනවා. එතකොට ඔබට පේනවාද මෙහෙම ටික ටික පටක වැඩි වෙලා කඳ ටික ටික මහත් වෙනකොට මේවයි මේ ඉස්සෙල්ලා තිබුණු ප්‍රමාණයට වඩා ගොඩක් දිග වැඩි වෙනකොට මේ සනාල කලාපවල මෙහාට තල්ලු වෙනවා පටක මෙතන තියෙන බාහිකයෙම එළියට තල්ලු වෙනවා. බාහිකයෙම එළියට තල්ලු වෙලා යනකොට කඳේ විස්කම්බේ වැඩි වෙනකොට අපිචර්මයේ සෛල ගාන වැඩි වෙන්නේ නැහනේ. අපිචර්මයේ සෛල ගාන එකම සෛල ගානක් තියෙන්නේ. ඒතර ඒක එළියට තල්ලු වෙන සමහර තැන් වලින් අපිචර්මය පුපුරලා යනවා. ඔන්න මම දැන් තමයි ඒක අඳින්නේ. අපිචර්මයේ සමහර තැන් වලින් පුපුරලා යනවා මෙන්න මෙහෙම. ඒ අපිචර්මයේ සමහර තැන් වලින් පුපුරලා ගියාම අර අපිචර්මයෙන් තිබිච්ච ස්වභාවික ආරක්ෂාවක් තිබුණානේ. අන්නේ ස්වභාවික ආරක්ෂාව නැති වෙලා යනවා. මේ සමහර තැන් වලින් අපිචර්මයේ පුපුරලා යනවා මේ. අපිචර්මයේ සමහර තැන් වලින් පුපුරලා යනවා. ඔය මේ තැන් වලින් අපිචර්මයේ පුපුරලා යනවා. හරිද? ඔන්න දැක්කද අපිචර්මයේ පුපුරලා ගියා. දැන් අර තිබිච්ච ස්වභාවික ආරක්ෂාව මොනවා වෙනවද කියන්නේ නැති වෙලා යනවා. දැන් හරි වැඩිනේ වෙන්නේ. ඒ හින්දා මොකද දන්නවද වෙන්නේ? ඒ හින්දා අලුතින් මේ පටක ටිකක් නිර්මාණය වෙනවා. අලුතින් පටක ටිකක් නිර්මාණය වෙනවා. ඔන්න බලන්න අලුතින් හැදෙනවා කැම්බියමක්. හොඳේ. මේ හරිය මොකක්ද කියන්නේ දැන් මේ අපිචර්මයට ඇතුලෙන් තියෙන මේ ටික මොකද්ද? බාහිකයනේ. බාහිකයේ එළියෙම තියෙන සෛල ස්තරයකින් අලුතින් කැම්බියමක් හදනවා. මම මේ කැම්බියම තමයි මේ අඳින්නේ. හොඳේ. මෙන්න මෙහෙම කැම්බියමක් හදනවා. හරි? මේ විදිහට. ඒ කියන්නේ බාහිකයේ පිටතම තියෙන සෛල ස්තරයක් විභාජනය වීමේ හැකියාව ලබාගෙන හරිද මේ මෙහෙම කැම්බියමක් සාදනවා. ඔන්නෝම කැම්බියමක් හදනවා. හරි? මේ බලන්න මේ කැම්බියම හොඳේ. මේ තියෙන්නේ. මෙතනින් හැදෙන අලුතින් කැම්බියමක් ඔය. කැම්බියමක් කියන්නේ බාහිකයේ තිබිච්ච සෛල වලින් කොටසක් පර්යන්තම කොටස විභාජනය වීමේ හැකියාව ලබාගෙන මේ විදිහට කැම්බියමක් හදනවා. ඔන්න හැදුවා කැම්බියම.
ඒ කැම්බියමේ නම තමයි මේ ද්විතීක වර්ධනයේ දෙවෙනි කතානායකයා දෙවෙනි එක්කෙනා මෙයාට කියන්නේ වල්ක කැම්බියම කියලා. වල්ක කැම්බියම කියලා එකට කියන්නේ. හරි. ඒකටත් අපි කොටුවක් ගහමු. මොකද අරයා පළවෙනියා. හරිද? මෙයා දෙවෙනියා. හරි. ද්විතීක වර්ධනයට දායක වන දෙවෙනි එක්කෙනා මෙයා. හරි. වල්ක කැම්බියම. ඔන්න වල්ක කැම්බියම. හරි. වල්ක කැම්බියම කියන පටකේ ඇති වෙනවා. හරි. වල්ක කැම්බියම කියන පටකේ ඇති වුනහම වල්ක කැම්බියමෙනුත් ඇතුළටත් සෛල බෙදා හරිනවා. නැත්නම් අලුතින් සෛල හදනවා. එළියටත් හදනවා. හරිද? ඔන්න බලන්න ඒක මෙයත් අර විදිහම ඇතුළ දෙසට සෛල අලුතින් හදනවා. එළියටත් හදනවා. හරිද? ඒ එළියට හදන සෛල තියෙනවා නේද? ඒ එළියට අලුතින් ලබා දෙන සෛල තියෙනවානේ. ඒ එළිය පැත්තට අලුතින් ලබා දෙන සෛල මේ තියෙන්නේ. එළිය පැත්තට අලුතින් ලබා දෙන සෛල. එළිය පැත්තට අලුතින් ලබා දෙන සෛල. ඒ පිටත දෙසට අලුතින් ලබා දෙන සෛල එළියට ඒකෙන් හැදෙනවා වල්කය කියලා පටකයක්. වල්කය. වල්ක කැම්බියම මගින් හැදෙනවා එළියට වල්කය කියලා එකක්. හරි. එළිය පැත්තට. මෙහෙම දාන්නද මං ඊතල. මෙයාගෙන් එළිය පැත්තට ලබා දෙන කපා හරින සෛල වලින් වල්කය හදනවා. ඇතුල් පැත්තට කපා හරින සෛල වලින් මම ඒක පෙන්නන්නම් මෙහෙම මෙන්න මෙතන. ඒ කියන්නේ මේකෙන් ඇතුල් පැත්තට කපා හරින සෛල වලින්. මේක මම මෙතන දාන්නද මෙහෙම මේ ඊතල වලින් මෙහෙම. ඇතුළටත් සෛල අලුතින් ලබා දෙනවා මෙයා. එළියටත් අලුතින් සෛල ලබා දෙනවා මේ. ඔව්. ඇතුළට ලබා දෙන සෛල වලින් මේ තියෙන මෙන්න මේ සෛල ටිකෙන් හැදෙන්නේ බාහිකය හා සමානම සෛල කොටසක්. ඒකට කියනවා අපි මෙන්න මෙහෙම ද්විතීක බාහිකය කියලා. ඒ කියන්නේ ඒක බාහිකය වගේමයි. හරි. ඒ කියන්නේ අලුතින් මෙයා අලුතින් එළියට ඇතුළට කපන සෛල වලින් හැදෙන එක බාහිකය වගේමයි. ඒ නිසා ඒකට ද්විතීක බාහිකය හෙවත් තව නමක් කියනවා වල්ක චර්මය. වල්ක චර්මය ද්විතීක බාහිකය සමානයි වල්ක චර්මය කියලා එකක් හැදෙනවා. හරි. දැන් මේ ද්විතීක බාහිකයයි වල්ක කැම්බියමයි වල්කයයි මේ ටික ඔක්කොම එකට එකතු කරලා ගත්තාම මේ සේරටෝම කියනවා එක වචනයක් පරිචර්මය කියලා. හරි. ඒ සේරම එකතු කරලා ගත්තාම ඒකට කියනවා පරිචර්මය කියලා. දැන් අර පරිචර්මය කියන අලුත් පටකේ ඇති වුනහම අපිචර්මය පිපිරිලා ගිය තැන් වලින් ඇතිවන ප්‍රශ්නේ නතර වෙනවා. මොකද අලුතින් පරිචර්මය කියලා පටකයක් හැදෙනවනේ. ඒකෙන් ආරක්ෂාව ලබා දෙනවා. එහෙනම් මේ මොකද්ද කියන්නේ? මේ ඇවිල්ලා අපිචර්මය. මේ ස්ථාන මොනවද කියලා ඇහුවොත් අපිචර්මය. පිපිරී ගිය ස්ථාන. අපිචර්මය පිපිරිලා ගිය ස්ථාන. දැන් ඔබට පැහැදිලිද ඒක? ඔව්. තව මේකේ චූටි දේවල් ටිකක් නම් කරන්න තියෙනවා. ආපහු බලන්න. මම මේකේ මෙහෙම ඉරි ගැහුවේ නිකම්ම නෙමෙයි. එහෙම ඉරි ගැහුවේ මෙන්න මෙහෙම ඉරි වගේ ඒවා මේ ද්විතීක ප්ලෝයමේ ද්විතීක සෛලමේ දෙකේම ඔහම ඉරි වගේ තියෙනවා. ඒ ඉරි වගේ තියෙන්නේ මොනවද දන්නවද? මෙන්න මේ තියෙන කෙටි මෞලික සෛල වලින් හදන මුදුස්තර සෛල පේලි. ඒවා මේ ඉරි වගේ පේන හින්දා ඒවට කියනවා කොතනින්ද නම් කරන්නේ? නම් කරුමේ. මේවට කියනවා ද්විතීක මජ්ජා කිරණ සමානයි සනාල කිරණ. ඒවා ද්විතීක පොළොවේ තියෙනවා ද්විතීක සෛලමේ තියෙනවා. ඒතර දැන් මෙන්න මෙතන තියනා නේද? මෙන්න මෙහෙම එකක් මේ. ඒක ඇවිල්ලා මෙන්න මෙතන තිබිච්ච හිදස අඩු වෙලා මේ ලං වෙලා තියෙන්නේ වර්ධනය වෙනකොට ඒකත් නම් කරන්න ඕනේ. ඒකත් මෙන්න මේ හරියෙම නම් කරමු අපි. මේකට කියන්න පුළුවන් ප්‍රාථමික මජ්ජා කිරණ. කො මෙන්න මෙතන දරුවෝ මේ වචන චුට්ටක් අපි හදමු මෙතෙන්ට ප්‍රාථමික මජ්ජා කිරණ. ඒ ප්‍රාථමික මජ්ජා කිරණේ තමයි දැන් මේ මෙන්න එහෙම රේඛාවක් වගේ පේන්නේ. ඕන්න ද්විතීක වර්ධනයේ අවසන් වුණාම රූපේ තමයි ඔය මං ඇඳලා තියෙන්නේ. හරි. අන්නේ තඩි රූපයක් දැන් ඇඳ ගන්න ඕනි. පළවෙනි රූපේ, දෙවෙනි රූපය, තුන්වෙනි රූපය. තුන්වෙනි රූපේ අඳින්න මම හිතන්නේ මේක අඳින්න සෑහෙන වෙලාවක් යයි. ඇඳලා නම් කරන්න ඕන. දැන් අපි නෝට් එකේ තියෙන කරුණු එකින් එක බලාගෙන යමු. හරි. ඉන්න පොඩ්ඩක් ඊට කාලෙන් තව පොඩි වැඩක් තියෙනවා. 26 වෙනි පිටුවට යමු අපි. 26. ද්විබීජ පත්‍රී කඳෙහි ද්විතීක වර්ධනය. ඔබ දැන් රූපෙන් 1 2 3ක් මෙතනක් තියෙන රූප ටිකක් ඒ ටික නම් කරලා ඉන්න ඕනි. එක කියන එක නම් කරන්න
එක කියන එක නම් කරන්න ප්‍රාථමික ප්ලෝයම, දෙක කියන එක නම් කරන්න අන්තක්කලාපීය කැම්බියම, අන්තක්කලාපීය කැම්බියම. ඒ කියන්නේ අපි අන් දෙකේ මෙන්න මේක මෙතන හෝ මෙතන හෝ මෙතන අන්තක්කලාපීය කැම්බියම. තුන කියන්නේ මෙන්න මේ අතර, මේ දෙක අතර, මේ දෙක අතර අන්තර්කලාපීය කැම්බියම, අන්තර්කලාපීය කැම්බියම. ඕ දෙක එකතු වුණාමනේ සනාල කැම්බියම හැදෙන්නේ. හතර කියන එක ප්‍රාථමික සෛලම. හතර කියන්නේ ප්‍රාථමික සෛලම. පහ කියලා කියන්නේ මජ්ජාව. පහ කියන්නේ මජ්ජාව. හය කියලා කියන්නේ ප්‍රාථමික මජ්ජා කිරණ. ප්‍රාථමික මජ්ජා කිරණ. ඔගේ විශේෂත්වය තමයි මම ඇන් දෙකට වඩා ඔකේ මජ්ජාව ලොකුවට ඇඳලා තියෙනවා. ඇත්ත. මොකද ප්‍රාථමික ව්‍යුහයේ මජ්ජාව ලොකුවට තිබිලා ටික 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 තමයි ඇතුළට තල්ලු වෙනකොට තමයි මජ්ජාව අඩු වෙන්නේ. ඒක හරි. දැන් අපි එනවා C රූපයට, C කියන රූපයට. ඒකේ පහ කියන එක සනාල කැම්බියම. පහ කියන එක සනාල කැම්බියම. හය කියන එක ප්‍රාථමික ප්ලෝයම. එළියට තල්ලු වෙලා ප්‍රාථමික ප්ලෝයම. හොඳේ. හත කියන එක ද්විතීක ප්ලෝයම. ද්විතීක ප්ලෝයම. මම ඇන් දෙකේ මේ තියෙන ප්‍රාථමික ප්ලෝයම, මේ තියෙන ද්විතීක ප්ලෝයම. එක එක්කෙනාගේ ඉතින් අඳිනකොට චිත්‍රවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හරි. 8 කියන එක ගත්තොත් එහෙම ද්විතීක සෛලම. 8 කියන එක ද්විතීක සෛලම. 9 කියන එක ප්‍රාථමික සෛලම. ප්‍රාථමික සෛලම. දැන් මෙහි බලන්න. මේකේ මේ හරියේදී මජ්ජාව ලොකුවට තිබිලා මෙන්න මෙතෙන්ට එනකොට මජ්ජාව ගොඩක් පුංචි වෙලා හේතුව ද්විතීක සෛලම ඇති වෙනකොට ප්‍රාථමික සෛලම ඇතුළට තෙරපෙනවා. එතකොට මජ්ජාව අඩු වෙනවා. හැබැයි මේ C රූපේ මේ පැත්තෙන් තව දෙකක් නම් කරන්න ඕනි. මේ පැත්තෙන් තව දෙකක් නම් කරන්න ඕනි. හරිද? මේ පැත්තෙන් ඊතලයේ ගහලා. මොනවද නම් කරන්නේ? නම් කරන්නේ මේ පැත්තෙන් ඊතලයේ ගහලා මජ්ජාව. C රූපය මජ්ජාව. ඊළඟට නම් කරන්න ඕනි ප්‍රාථමික මජ්ජා කිරණ. C රූපේ හොඳේ. C රූපේ ප්‍රාථමික මජ්ජා කිරණ නම් කරන්න ඕනි. හරි? ප්‍රාථමික මජ්ජා කිරණ. හරිද? හොඳයි. ඊට පස්සේ ඒකේ නම් කරන්න ඕනි. තව තියෙන නම් කරන්න. නම් කරපු පැත්ත නෙවෙයි අනිත් පැත්තෙන්. හරි? බාහිකය කියන එක නම් කරන්න ඕනි. බාහිකය නම් කරනකොට මෙන්න මේ හරිය තියෙන බාහිකය. බාහිකය නම් කරන්න ඕනි. හරි? බාහිකය. ඊට පස්සේ නම් කරන්න ඕනි අපිචර්මය. අන්තිමටම තියෙන අවුට්ලයින් එක අපිචර්මය. ඒතර ඔගේ පේනවා තනින් තන අපිචර්මය පුපුරලා ගිහින් තියෙනවා. හරි. ඔය නා එකක් නම් කරන්න අපිචර්මය පිපිරීගේ ස්ථාන. හරිනේ? ඔය C කියන රූප සටහනේ අපි මේකේ ද්විතීක සෛලම රතු පාට යෙදුවේ, ද්විතීක ප්ලෝයම වලට කොළ පාට යෙදුවේ. ඕගොල්ලෝ C රූපේ ද්විතීක සෛලම ටික රතු පාටින්, ද්විතීක ප්ලෝයම ටික කොළ පාටින් පාට කරන්න. එතකොට හොඳට කැපිලා පෙනේ රූපේ. ඊට පස්සේ ඒකේ අවසානටම තියෙන රූපය, ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න මේ අවසානටම තියෙන රූපය. මේක ගත්තොත් මේ රූපයේ ඔබට පේනවා මේ රූපේ තව ගොඩාක් මේ කොටස් නම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මෙන්න මේ වල්ක කැම්බියම ඇඳලා තියෙන්නේ අන්තිම රූපේ. C රූපේ ඇඳලා තියෙන්නේ වල්ක කැම්බියම තාම හැදිලා නැහැ කියලායි පෙන්නලා තියෙන්නේ. ඒ කියන්නේ සනාල කැම්බියම හැදිලා කඳ මහත් වීගෙන යනකොට තමයි පස්සේ කාලෙක වල්ක කැම්බියම හැදෙන්නේ. හරි. අපි මේ අන්තිම රූපේ වෙන D කියලා දාගන්න පුළුවන්. අන්තිම රූපේ නම් කරන් යමු. ආයක පටන් ගන්නේ 10න්. කමන්නේ 10 ඉඳන් නම් කරමු අපි. 10 ප්‍රාථමික ප්ලෝයම. ප්‍රාථමික ප්ලෝයම. 11 ද්විතීක ප්ලෝයම. ද්විතීක ප්ලෝයම. 12 සනාල කැම්බියම. සනාල කැම්බියම කියන්නේ රවුම. මේකේ අණුව නම් ඇඳලා තියෙන්නේ මෙන්න මේ නිල් පාට රවුම. සනාල කැම්බියම නැත්නම් නිල් පාට රවුම. ඊට පස්සේ 14 ඒක නම් කරන්න ඕනේ මෙන්න මේ නම. ද්විතීක මජ්ජා කිරණ සමානයි සනාල කිරණ. ද්විතීක මජ්ජා කිරණ සමානයි සනාල කිරණ. 15 ප්‍රාථමික සෛලම. ප්‍රාථමික සෛලම. මේ රූප සටහනේ අනුව ගත්තොත් මෙන්න මේ ටික. ප්‍රාථමික සෛලම. 16 ප්‍රාථමික මජ්ජා කිරණ. ප්‍රාථමික මජ්ජා කිරණ. 17 මජ්ජාව. මජ්ජාව. ඊට පස්සේ මට තව එකක් මේකේ නම් කරන්න මගේ ඇරුණා. ඒ මෙහෙමයි.
මේ වල්කයෙන් හැදෙන කැම්බියම තියෙනවා වල්කයේ මගින් වල්ක කැම්බියම මගින් හදනවානේ අලුතින් ඇතුළ පැත්තට එකක් ඒක ඇවිල්ලා ද්විතීක බාහිකයනේ. ඒතර මේ හරිය තියෙන ටික ඒ හරිය තියෙන ටික ප්‍රාථමික බාහිකය ඈ. ඒ කියන්නේ ගහේ මුල ඉඳන් තිබිච්ච බාහිකය මේ තමයි මේ වල්ක කැම්බියමේ ක්‍රියාකාරීත්වයෙන් හැදුණු බාහිකය මේ. ඒතර වල්ක කැම්බියමෙන් හැදුණු ක්‍රියාකාරීත්වය නිසා හැදුණු බාහිකය වල්ක කැම්බියම ළඟම තියෙන හරිය. ඒක ද්විතීක බාහිකය නම් මේ ඇතුළෙන් තියෙන එක ප්‍රාථමික බාහිකය. ඒකත් අපි මේකේ නම් කරමු. ඒක අමතක වුණා නම් කරන්න හරි. ප්‍රාථමික බාහිකය. ප්‍රාථමික බාහිකය. හරි නේද? ප්‍රාථමික බාහිකය. ඒක හරි. දැන් අපි එනවා අපහු 18. අන්නේ 18 කියන්නේ ප්‍රාථමික බාහිකය. 18 කියන්නේ ප්‍රාථමික බාහිකය. 18 ප්‍රාථමික බාහිකය. 19 කියන එක එතකොට ද්විතීක බාහිකය. 19 කියන එක ද්විතීක බාහිකය. 20 කියන එක වල්ක කැම්බියම. ඒ කියන්නේ මෙන්න මේක. මම මේ තනි පාටකින් යන්නේ වල්ක කැම්බියම. වල්ක කැම්බියම. 21 කියන එක වල්කය. 21 කියන එක වල්කය. එහෙනම් 22 කියන එක අපිචර්මය. 22 කියන එක අපිචර්මය. 23 කියන එකට දාන්න වාසිදුරු. මම දාලා තියෙන නිකම්ම අපිචර්මයේ පිපිරිය ගියේ ස්ථාන කියලා කමක් නැහැ. වාසිදුරු කියලා දාන්න. වාසිදුරු. ඒ කියන්නේ අපිචර්මයේ පිපිරිය ගියේ ස්ථානවල තියෙනවා සිදුරක්. ඒකට කියන්නේ වාසිදුර. වාසිදුර. හරිනේ? එතකොට රූප සටහන් ටික හරි. මේ රූප සටහන බලනකොට දැන් මේ රූප සටහන බලනකොට මේ ඇන්දේක බලනකොට උගලන් ටක් ගාලා පේනවා ද්විතීක වර්ධනය සිද්ධ කරන්න නම් අලුතින් පටක ටිකක් එකතු වෙන්න ඕනිනේ. අලුතින් පටක එකතු කරලා දෙන එකේනා කවුද? දෙන්නෙක් ඉන්නවා. මොකද්ද? සනාල කැම්බියමයි වල්ක කැම්බියමයි. මේ රූපේ දිහා බලනකොටම ටක් ගාලා ඒ දෙන්න පේනවා ටක් ගාලා මෙන්න සනාල කැම්බියම මෙන්න වල්ක කැම්බියම. ඔය දෙන්න තමයි කඳ මහත් කරන්නේ. හැබැයි මේක බලනකොට ඒ දෙන්න කැපිලා පේන්නේ නැහැ. ඔයගොල්ලෝ මොකක් හරි පාටකින් මේ සනාල කැම්බියමයි වල්ක කැම්බියමයි හැබැයි ගොඩක් ඝනකමට පාට කරන්නේ නැතුව දාන්න ටක් ගාලා පේන්න ඕනේ හින්දා ඒක. ඒක ටක් ගාලා ඒකෙන් පේනවා ඒ දෙන්න තමයි ප්‍රධාන ක්‍රියාකාරී දෙන්න කියලා. හරිනේ? හොඳයි. දැන් අපිට නෝට් එක බලන්න පුළුවන්. නෝට් එක බලාගෙන යමු අපි ඈ. හරි. 24 වෙනි පිටුව 24 වෙනි පිටුව 1 2 3 4 වෙනි කොටුව. දර්ශීය කාස්ටීය කඳක සනාල කැම්බියම විභේදනය නො වූ තනි සෛල ස්තරයකින් සමන්විත අඛණ්ඩ සිලින්ඩරයක් ලෙස කඳ මැදයේ පිහිටයි. සනාල කැම්බියම ගැන කියන්නේ හරි. සනාල කැම්බියමේ ඝනකම සෛල ස්තර එකයිලු. ඒක සිලින්ඩරාකාරව පිහිටනවලු. ද රවුමටද? රවුමට උනාට මේක දික් කරලා ගත්තොත් සිලින්ඩරාකාරවනේ. කඳ දිගේ පල්ලහැට සිලින්ඩරාකාරව තියෙනවලු. හරි. සනාල කැම්බියම අසම්පූර්ණ ද්විතීක විභාජකයකි. මොකක් හින්දාද දන්නේ නැහැ. එහෙම කිව්වේනේ. එහෙම කිව්වේ මෙන්න මේකයි. මේ අන්තක්කලාපීය කැම්බියමයි අන්තර්කලාපීය කැම්බියමයි දෙන්නම එකතු වෙලානේ සනාල කැම්බියම හදන්නේ. මෙයා මුල ඉඳන්ම තියෙන කෙනෙක්නේ. මෙයා පස්සේ ඇති වෙන කෙනෙක්නේ. තේරෙනවද ඒක? ඒතර මේක කියන්නේ මොකද්ද? අසම්පූර්ණ ද්විතීක විභාජකයක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ද්විතීක විභාජකයක් නම් සම්පූර්ණයෙන්ම ද්විතීක වර්ධනය වෙන වෙලාවෙම විතරයි නම් ඇති වෙන්නේ සම්පූර්ණ ද්විතීක විභාජකයක් කියලා කියන්න පුළුවන්. මෙයා සම්පූර්ණයෙන්ම ද්විතීක විභාජකයක් නෙමෙයි. මේක කලින් තියෙනවා. මේක තමයි අලුතින් ඇති වෙන්නේ. දෙන්න එකතු වෙලා තමයි මේ ද්විතීක විභාජකය ඇති කරන්නේ. ඒ නිසා ඒක කියනවා අසම්පූර්ණ ද්විතීක විභාජකයක් කියලා. මුල ඉඳන්ම තියෙන කොටසකුත් තියෙන නිසා. හරි. කඳේ සනාල කැම්බියම මජ්ජාවට ප්‍රාථමික සෛලමයට පිටතින් හා ප්‍රාථමික ප්ලෝයමයට හා බාහිකයට ඇතුළතින් පිහිටයි. ගමු. මේකෙම ගමු. කඳේ සනාල කැම්බියම මජ්ජාවට සහ ප්‍රාථමික සෛලමයට පිටතින් පිහිටනවලු. ප්‍රාථමික ප්ලෝයමයට සහ බාහිකයට ඇතුළතින් පිහිටනවලු. හරි. මේ දෙකට ඇතුළතින් මේ දෙකට පිටතින්. හරි. දර්ශීය කාස්ටීය මූලික සනාල කැම්බියමට ප්‍රාථමික සෛලමයට පිටතින් ප්‍රාථමික මුලේ කතාව අපි අයින් කරමු. හරි. ඒ කියන්නේ මුල ගැන පස්සේ බලමු. හරිද? ඒ දර්ශීය කාස්ටීය මූලික නෙමෙයි තියෙන ළමයි දර්ශීය කාස්ටීය මුලක. තව පොඩ්ඩ දීක වර්ධිනවා. ඒකත් අපි හදමු නේද? දර්ශීය කාස්ටීය මුලක මේ මෙතන මේ දර්ශීය කාස්ටීය මුලක. ඒ මුලක කියන එක පොඩ්ඩක් පාට කරලා තියන්න. මුල ගැන දැන් කතා කරන්නේ නැහැ. අපිට දීලා තියෙන ගුරුවත් පොතේ කඳයි මුලයි දමලා එකට දාලා අච්චාරු වගේ හදාලා තියෙන්නේ. අපි මුල මේ වෙලාවේ පටලවා ගන්නේ නැහැ. කඳ කතා කරලා ඉවර වෙලා අන්තිමට මුල ගැන කතා කරමු. මුල ගැන තිබිච්ච තැන විතරක් මුලක කියන තැන පාට කරලා තියන්න හයිලයිට් කරලා. හරි. ඊට පස්සේ බලමු අපි ඒක ඉවරයි එතනින් ඊළඟ එකට යමු.
සනාල කැම්බියමේ සෛල විභාජනය වීම හේතුවෙන් සනාල කැම්බියමේ පරිධිය වැඩිවීම සිදු වේ. මේ බලන්න. මේකේ පරිධිය බලන්න වට ප්‍රමාණය. දැන් මේ හරියට එනකොට මේකේ වට ප්‍රමාණය බලන්න මේ. ඒකට ඒ වට ප්‍රමාණය වැඩි වෙන්න නම් සෛල ගාන වැඩි වෙන්න ඕනේ නේද? ඒ සෛල ගාන වැඩි කරන්නේ සනාල කැම්බියමේ විභාජනය මගින්. හරි. සනාල කැම්බියම මගින් ඇතුළට නිපදවන සෛල වලින් ද්විතීක සෛලමද සනාල මෙතනින් පෙන්නේ යකිනේ. සනාල කැම්බියමෙන් ඇතුළට නිපදවන සෛල වලින් ද්විතීක සෛලමද ඇතුළට නිපදවන සෛල වලින් ද්විතීක සෛලමද පිටතට නිපදවන සෛල වලින් ද්විතීක ප්ලෝයමද පිටතට නිපදවන සෛල වලින් ද්විතීක ප්ලෝයමද මේ ලස්සනට තියෙන රූප වලින් ඇතිවේ. සනාල කැම්බියම හරස්කඩකින් තනි මෞලික වලයක් ලෙස නිරීක්ෂණය වේ. මෙම මෞලික වලයේ අඩංගු මෞලික වර්ග දෙකකි. මොකක්ද ඒ? දිගටි මෞලික, කෙටි මෞලික. මේ තියෙන මේ රූපේ දිහා බලන්න. එතකොට පේනවා. හරි. දිගටි මෞලික. මේවායේ දික් අක්ෂය මුලේ හෝ කඳේ අක්ෂයට සමාන්තරව දිශානත වී ඇත. මේවා කඳේ අක්ෂයට ලම්බකව දිශානත වී ඇත. මේකේ අක්ෂය තියෙන්නේ මෙහෙම. මේකේ අක්ෂය තියෙන්නේ මෙහෙම. ලම්බකව. මේකේ අක්ෂය තියෙන්නේ සමාන්තරව. දිගටි මෞලික සෛල, කෙටි මෞලික සෛල. හරිනේ? ඊට පස්සේ දෙන්න වෙන වෙනම මොකද කරන්න කියනවාද? උඹන්. දිගටි මෞලික සෛල මගින් මෙයා මගින් සෛලමයට වාහිනී ඒකක වාහකාභ සෛලමීය තන්තු සහ සෛලමීය මුදුස්තරය හදනවලු. එයා මගින් මේ සෛලය මගින් මේ පැත්තට හදනවා නම් මොනවලුද හදන්නේ? ද්විතීක ප්ලෝයමේ පෙනරනාල ඒකක සාචර සෛල ප්ලෝයමීය තන්තු හා ප්ලෝයමීය මුදුස්තර හදනවලු. හරි. ඒතර කෙටි මෞලික මොකද්ද කරන්නේ? මෙයා මොකද්ද කරන්නේ බලමු. කෙටි මෞලික මගින් ද්විතීක සෛලමය සහ ද්විතීක ප්ලෝයමය එකිනෙක සම්බන්ධ කරමින් පවතින සනාල කිරණ. එහෙනම් මේක තමයි ඔය කියන සනාල කිරණය මේ තියෙන්නේ. මේක තමයි සනාල කිරණය. මේකේ පෙන්නුවොත් මෙන්න මේවා තමයි සනාල කිරණ ඔය තියෙන්නේ. සනාල කිරණ. නැත්නම් ද්විතීක මජ්ජා කිරණ ඇති කරනු ලබයි. මෙම සනාල කිරණවල සෛල කාබෝහයිඩ්‍රේට් සංචිතය හා හානි වූ පටක සුව කිරීමට දායක වේ. ඒ කියන්නේ කියනවා නම් මෙහෙම හිතන්න දරුවෝ කිරණයක් කියලා කියන්නේ අපිට මෙහෙම එලියක් වගේ පේන එකක් නේ. ඒ කියන්නේ මේ ද්විතීක සෛලමය හෝ ද්විතීක ප්ලෝයමේ දිහා මෙහෙම බලනකොට මෙහෙම ලාපාට එලියක් වගේ පේනවා. ඒකට හේතුව මෙයා මේ පැත්තට හදන්නෙත් මුදුස්තර සෛල පේලියක්, මේ පැත්තට හදන්නෙත් මුදුස්තර සෛල පේලියක්. එතකොට මෙන්න මේ මුදුස්තර සෛල පේලි පවතිනවා ද්විතීක සෛලමය හා ද්විතීක ප්ලෝයමය යා කරමින් මෙහෙම මේ විදිහට. ඒවට තමයි අපි කියන්නේ මොනවා කියලාද? සනාල කලාපය ඇතුළේ තියෙන කිරණ නිසා සනාල කිරණ, නැත්තම් කියනවා ද්විතීක මජ්ජා කිරණ කියලා. මොකද ද්විතීක විභාජනයෙන් ඇති වෙන නිසා. හරි? ඒවයි කාබෝහයිඩ්‍රේට් සංචිත කරලා තියෙනවලු. හරි? වර්ෂ ගණනාවක් අකණ්ඩව ද්විතීක වර්ධනය සිදුවීමේදී කාස්ටේ ස්තර සංඛ්‍යාව වැඩි වේ. මෙමගින් කඳට වැඩි සන්ධාරණයක් සැපේ. හරි. දැන් මෙහෙම දැන් මේ බලන්න මේ සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය නිසා මෙච්චර සෛලම ප්‍රමාණයක් අලුතින් හදලා තියෙනවා. තව ටික දවසක් යනකොට මොකක් වෙයිද? මෙයා ඉවර වෙන්නේ නැහනේ. තව මෙච්චරක් විතර හදායි. එන්න ද්විතීක සෛලමයට එකතු වෙන මොනවා ප්‍රමාණය වැඩි වෙනවද? අලුත් සෛලම ප්‍රමාණය වැඩි වෙනවා. එමගින් ලීය කොටස, හයිය කොටස මොකක් වෙනවද? වැඩි වෙනවා. කාස්ටේ වැඩි වෙනවා. හරි. එතකොට මේ කඳට හොඳ හයිය ගතියක් ලැබෙනවලු සන්ධාරණයක්. ද්විතීක වර්ධනයේ ආරම්භ වී මුල් කාලයේදී සනාල කැම්බියම මගින් ඇති කරන නවපටක හේතුවෙන් කඳේ මජ්ජාව ඇතුළට තල්ලු වී ශීන වේ. මජ්ජාව දෙසට අර සෛලම තල්ලු වෙලා මජ්ජාව ශීන වෙනවා. හරි. මුලේ ප්‍රාථමික සෛලම ශීන වේ. කඳේ සහ මුලේ අපිචර්මය පිටතට තල්ලු වී පිපිරි වියලී ගැලවී යයි. කඳේ මුලේ දෙකෙන් මේ තියෙන. ඒ කියන්නේ මෙච්චර අලුතින් පටක ඇති වෙනකොට ඔබ දන්නවනේ දැන් මෙහෙම හිතන්නකෝ. මෙන්න මේ සනාල කැම්බියම දිහා බලපුවම තියෙන. සනාල කැම්බියම මෙන්න මේ රවුම මෙච්චරක් තියෙන්නේ. හරි. කඳ ලොකු වෙනකොට මෙහෙම රවුම ලොකු වෙනකොට මේ පැත්තේ තියෙන පටක ඔක්කොම එළියට තල්ලු වෙනවනේ. මෙහෙම හිටපු කෙනෙක් වටේට කට්ටිය ඉන්නවා පටක. මෙයා ලොකු වෙනකොට මොකද වෙන්නේ කියන්නේ ඔන්න බලන්න. මෙයා ලොකු වෙනකොට මොකද වෙන්නේ? අර පටක මොනවා වෙනවද? අර එළියට මොකක් වෙනවද? තල්ලු වෙලා යනවනේ. ඒ නිසා මේ ඔක්කොම එළියට තල්ලු වෙලා යනවා. ඒකේ පීඩනයේ අවසානයේට එන්නේ අපිචර්මයටනේ. අපිචර්මය පිපිරිලා පතුරු ගැලවිලා යනවා. හොද්දට සරුවට හැදිච්ච බදන්න බැරි ගහක් දිහා බලන්න ගිහිල්ලා පොත්තේ තනින් කෑලි ගැලවෙනවා. හරි. ඊළඟට යම් මේ විට කාස්ටීය ශාක කඳේ බාහිකයේ පිටත සෛල ස්තරයේන්ද අනේ මේ මුලක් මේක මැද්දට ගහනවා. ඒක තමයි තියෙන එකම අවුල. හරිද? ඒක අමතක කරමු. හරි. සිලින්ඩරාකාරව වේදුණු වල්ක කැම්බියම ඇති වේ. මම මෙහෙම කියන්නම්. මේ අපිචර්මයේ පුපුරලා ගිහින් ඒකෙන් ආරක්ෂාව නැති වීගෙන යනකොට මෙතන ඉඳන් මෙතන තියෙන මොකද්ද කියන්නකෝ? බාහිකය. ඒ බාහිකයේ පර්යන්ත හරියේ තියෙන මුදුස්තර සෛල තියෙනවනේ. අන්නේ මුදුස්තර සෛල මොනවා වීමේ හැකියාව ලබාගෙනද? විභාජනය වීමේ හැකියාව ලබාගෙන හදනවා අලුතින් කැම්බියම් රවුමක්. ඒකට කියන්නේ මොකක් කියලාද? වල්ක කැම්බියම කියලා.
ඔන්න වල්ක කැම්බීම ඇති වුණා. හරි. වල්ක කැම්බීමෙන් පිටතට නිපදවන සෛල මගින් වල්කයද? වල්ක කැම්බීමෙන් පිටතට නිපදවන සෛල වලින් වල්කයද? එළියට වල්කයද? ඇතුළට මොකද්ද? ඇතුළට නිපදවන සෛල මගින් ද්විතීක බාහිකය. මේ තියෙන්නේ. ඇතුළට නිපදවන සෛල වලින් ද්විතීක බාහිකයද ඇති කරයි. එළියට වල්කය, ඇතුළට ද්විතීක බාහිකය. ඇති කරන්නා කවුද? වල්ක කැම්බියම. සාමාන්‍යයෙන් ළමයි කියන්නේ ශාකවල ද්විතීක වර්ධනය හරිය අමාරු පාඩමක්. කොච්චර බැලුවත් තේරෙන්නේ නැහැ. අනේ මෙන්න මේ රූප තුන ඇඳගෙන හිතන්නකෝ. එතකොට හොඳටම තේරෙයි. මහ ලොකු දෙයක් නෑ. හරි. වල්ක කැම්බියම හා ඒයින් නැති කරන පටක එක්වගත් විට පරිචර්මය ලෙස හඳුන්වයි. කෝ වල්ක කැම්බියම? මේන් වල්ක කැම්බියම. ඒයින් නැති කරන පටක මොනවද? ඇතුල් දෙසට ඇති කරන එක මොකද්ද? ද්විතීක බාහිකය. ඒයින් ඇති කරන එළියට එන පටකය මොකද්ද? වල්කය. වල්ක කැම්බියම හා ඒයින් ඇති කරන පටක එක්ව සැලකූ විට ඒ කියන්නේ වල්ක කැම්බියමයි ද්විතීක බාහිකයයි වල්කයයි. වල්ක කැම්බියමෙන් ඇති කරන පටක කියන්නේ මේකයි මේකයිනේ. මේ තුන එකතු වුණාම හැදෙනවා මොකද්ද? පරිචර්මය. පරිචර්මය. හරිනේ? පරිචර්මය මගින් ගැලවී යන අපිචර්මය ප්‍රතිස්ථාපනය කරනු ලබයි. ඒ කියන්නේ මේ අපිචර්මය ගැලවිලා ගියාට අවුලක් නැහැ. පරිචර්මය කියලා අලුත් ස්තරයක් අලුතින් නිර්මාණය කරනවා ද්විතීක වර්ධනයේදී. right. වල්කයේ සෛල පරිණත වන විට ඒවායේ බිත්තිවල සුබෙරීන් නම් ජලයට අපාරගම්ම ඉටි විශේෂයක් තැන්පත් වී ඒවා අජීවී සෛල බවට පත්වේ. ඒක මට මේකේ පෙන්වන්න බෑ. ඕනි නම් නිකන් මෙහෙම පෙන්වන්නම්. මේ පැත්තට ඇතිවන වල්ක සෛල තියෙනව නේද? ඔයනේ වල්කය. මෙන්න මේ වල්කයේ මෙහෙම සුබෙරීන් තැන්පත් වෙලා වැහෙනවලු සම්පූර්ණයෙන්ම සුබෙරීන් වලින්. ආන්දක සුබෙරීන් තැන්පත් වෙනවා මේ. සුබෙරීන් තැන්පත් වෙලා වැහෙනවලු සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ මේ හැදෙන වල්කය කියන එක අජීවී සෛල ටිකක් බවට පත් වෙනවා. සුබෙරීන් තැන්පත් වෙලා. වල්ක පටකයේ කාර්ය ශාක කඳේ හෝ මුලේ ජලහානිය හා ව්‍යාධි ජනකයන්ගෙන් සිදුවන හැකි හානි වැළැක්වීම. ව්‍යාධි ජනකයෙක් ඇතුළට යන්න ගියත් මේ සෛල ජලයට අපාරගම්මයි ජලය වාෂ්ප වෙලා කඳ වේලිලා යන්නේ නැහැ. ඒ වගේම මොකද වෙන්නේ? මේ වල්කය නිසා සුත්‍ර ජීවීන්ට ඇතුල් වෙන්න අමාරුයි. මොකද ඒක අජීවී පටකයක් නිසා. පෝෂණය ලබා ගන්න බෑනේ අජීවී පටකයකින්. හරි. පරිචර්මය ජලයට හා වායු වලට අපාරගම්‍ය වේ. ඒ අපාරගම්‍ය වෙන්න හේතුව තමයි පරිචර්මයට කොටස් තුනක්යි තියෙන්නේ. වල්ක කැම්බියම, ද්විතීක බාහිකයේ වල්කය. ඒකෙන් වල්කය අජීවීනේ. ඒ හින්දා පරිචර්මය අජීවී. හරි. පරිචර්මය ජලයට හා වායු වලට අපාරගම්‍ය වේ. ඒ කියන්නේ ජලයට හා වායු වලට අපාරගම්‍ය වෙන්නේ ඇත්තටම කියනවා නම් පරිචර්මය ඔක්කොම ටික නෙමෙයි. හරිද? ද්විතීක බාහිකයේ සජීවී, වල්ක කැම්බියම සජීවී. හැබැයි වල්කය අජීවී සහ හුලං වලටවත් ජලයටවත් එහෙම යන්න දෙන්නේ නැහැ. මොකද සුබෙරීන් තැන්පත් වෙලා තියෙන නිසා. හරි? පරිචර්මයේ ජලයට හා වායු වලට අපාරගම්‍ය වේ. බැවින් එහි තනින් තන තිරස් පැලුම් ඇති වී ලිහිල් වල්ක සෛල හෙවත් අනුපූරක සෛල වලින් ආස්තරණය වන වාසිදුරු ඇති වේ. මරු වැඩි. ඇඳලම පෙන්වන්නම් ඒක මෙහෙම. මෙතනින්ම පෙන්වන්නම්. මෙන්න මේ හරියට වල්කය තියෙන්නේ. හොඳේ. දැන් මෙහෙම හිතමුකෝ. ඔය තියෙන වල්කය කියලා. අර පිපිරිච්ච තැන තියෙනව නේද? ඒ අපිචර්මයේ පිපිරිච්ච ස්ථානයේ වල්ක සෛල වෙනුවට තියෙන්නේ මෙන්න මෙහෙම ලිහිල්ව ඇහිරිච්ච සෛල වගේක් ඔන්න ඔහොම. එතනින් විතරක් හුලං ඇතුළට ගන්න පුළුවන් ගහට. එතනින් විතරක් ඔක්සිජන් වැඩිපුර ගන්න පුළුවන් මේ සජීවී සෛල වලට. හැමතැනින්ම ගන්න බෑ. ඒ කියන්නේ හැමතැනින්ම ගන්න පුළුවන්කම තිබුණා නම් හැමතැනින්ම සුද්ධ ජීවීන්ට යන්න පුළුවන් වෙනවනේ. ඒක වළක්වන්න මෙහෙම දාලා එක තැනකින් විතරක් වායුව මාරුවට ඉඩ තියලා තියෙනවා. අර මම මේ බෝල ඇඳ සෛල වලට කියන්නේ වල්ක සෛල වෙනස් වෙලා සුබෙරීන් තැම්පත් වෙන්නේ නැතුව ලිහිල් වැහිරිලා හැදෙන ඒවාට කියන්නේ අනුපූරක සෛල කියලා. ඒතර වාසිදුරු ඇතුලේ තියෙනවා අනුපූරක සෛල. හරිනේ? වාසිදුරු ඇති වේ. තවදුරටත් ද්විතීක වර්ධනයේ සිදුවීමේදී පවතින වල්ක කැම්බියමේ සෛලවල බිත්තිවල සුබෙරීන් තැන්පත් වී අජීවී තත්වයට පත් වේ. මාර කෙලිය වෙන්නේ. බලාගන්න හොඳේ. මේ මොකද්ද? වල්ක කැම්බියම. මේ මොකද්ද? වල්කය. වල්කේ තනිකරම සුබෙරීන් තැන්පත් වෙලා අජීවී වෙලානේ ඉන්නේ. සෑහෙන කාලයක් යනකොට මේ වල්ක කැම්බියමේ සෛලවලත් සුබෙරීන් තැන්පත් වෙලා වල්ක කැම්බියමත් අජීවී වෙනවලු. මල කෙලියයි. මාර වැඩි. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.
මේ විට ඇතුළත පිහිටි සෛල ස්තරයකින් වල්ක කැම්බියමක් විකසනය වී අපට සිරි මේ බාණ්ඩ. මේ වල්ක කැම්බියමේ සෛලමත් වල්කයේ බවට පත් වෙලා එකතු වෙනකොට එහෙම වෙලා වල්ක කැම්බියමත් අජීවී වුණොත් දීර්ඝ කාලයක් වර්ධනය වෙනකොට මේ හරියෙන් අලුතින් වල්ක කැම්බියම පටන් ගන්නවලු. මේ හරියෙන් අලුතින් වල්ක කැම්බියම පටන් ගන්නවලු. පටන් අරන් ඇතුළත ද්විතීක බාහිකය හදනවා එළියට වල්කය හදනවා. එහෙනම් වල්කය හැදුණු මුල් වල්කයත් ගහ ගොඩාක් මහත් වෙනකොට මුල් වල්ක කොටස් ගැලවි අයින් වෙනවා. හැබැයි අලුතින් වල්ක කොටස් දිගටම නිර්මාණය වෙනවා. හරි? මේ විට ඇතුළත පිහිටි සෛල ස්තරයකින් වල්ක කැම්බීම විකසනය වී ඉන් නව පරිචර්මයක් ඇති කරනු ලබන අතර ඒවාට පිටතින් පිහිටි පරිචර්මයේ කොටස් පිපිරී ගැලවී ඉවත් වීම සිදු වේ. ආයෙත් බලමු. මේ විට ඇතුළත පිහිටි සෛල ස්තරයකින් වල්ක කැම්බීමක් විකසනය වී ඉන් නව පරිචර්මයක් ඇති කරනු ලබන අතර ඒවාට ඕනේ ඒවාට කියන කපන්න. ලබන අතර ඊට පිටතින් පිහිටි පරිචර්මයේ කොටස් පිපිරී ගැලවී ඉවත් වෙනවා. මුලින්ම අපිචර්මයේ කොටස් ගැලවිලා අයින් වෙනවා. ඊට පස්සේ මේ වල්කය හැදෙනවා. පස්සේ තව ගහ ලොකු වෙනකොට කඳ මහත් වෙනකොට මේ වල්කයේ කොටසුත් ගැලවි අයින් වෙනකොට අලුතින් පරිචර්මයක් නිර්මාණය වෙනවා. අලුතින් වල්කය හැදෙනවා. දිගටම ඒක වෙනවා. හරි. මෙලෙස සනාල හා වල්ක කැම්බියම මගින් නිපදවන නවපටක හේතුවෙන් කාස්ටීය ශාක කඳන් සහ මුල්වල විෂ්කම්භය වැඩි වී ද්විතීක වර්ධනය සිදු වේ. මම හිතනවා දැන් ඔබට මේක පැහැදිලි ඇති කියලා. මේක පැහැදිලි වෙන්න නම් ඔබ කලන්න ඕනි ප්‍රධානම දේ තමයි මේ රූපේ ඇඳලා හොඳට කල්පනා කරන්න ඕනි. හරිද? පියවරෙන් පියවර බලන්න ඕනි. ද්විතීක වර්ධනයේ ප්‍රධානම ක්‍රියාවලි දෙකයි තියෙන කියලා මතක තියාගන්න. මොකද්ද? සනාල කැම්බියම ඇතිවීමයි මේ පැත්තටයි සෛල හදන එකයි. ඊළඟට සිද්ධ වෙන්නේ මොකද්ද? වල්ක කැම්බියම ඇතිවීමයි ඇතුළට එළියට සෛල හදන එකයි. එච්චරයි. හරි. ඒක ඉතින් පියවරෙන් පියවර වෙන්නේ කොහොමද කියලා මතක තියාගත්තා නම් හරි. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ කොටස. 27 වෙනි පිටුව බලන්න. මොකද්ද මේ දාලා තියෙන්නේ? 27 වෙනි පිටුවේ. දිග රූපයක් දාලා තියෙනවානේ. එකපාරට හිතාගන්න බෑ නේද ඒක මොකද්ද කියලා. ඔව් ඒක තමයි එකපාරට මොකද්ද කියලා හිතාගන්න අමාරුයි. ඒක ඇවිල්ලා මේ වගේ ද්විතීක වර්ධනය සිද්ධ වුණාට පස්සේ මෙන්න මෙහෙම කෑල්ලක් හොඳේ. මෙහෙම කෑල්ලක්. එක වාසිදුරකුත් අහුවෙන්න. මෙන්න මෙතෙන්ට යනකම් මේ ටික ඔන්නෝම මෙහෙම කොටසක්. අරගෙන සෛල වලින් ඇදලා තියෙනවා. සෛල වලින් ඇදලා තියෙන්නේ. හරි. එහෙනම් අපි බලමු උඩ ඉඳන් පල්ලෙහාට එක කියන එක නම් කරන්න ඕනි අපිචර්මය. ඒක දන්නවනේ එළියෙම තියෙන අපිචර්මය. දෙක කියන එක නම් කරන්න ඕනි වල්කය. ඒක එක සැරේ ලියන්න ඕනි වෙනම කෑලි දෙකකට කඩලා ලියන්න එපා. වල්කය කියලා. හරිද? වල්කය කියලා ලියන්න ඕනි. හරි. ඊට පස්සේ 3 මොකක්ද ඒ තුන්වෙනි එක? හරි ප්‍රශ්නය. තුන්වෙනි එක. ඉතින් බලපුවාම හරි දැන්. You looking for a cute girl? Boring. Download Who Today and මෙහෙම බැලුවන් හරිනේ. මේක අපිචර්මේ නම් මේක වල්කේ නම් ඊට පස්සේ හම්බෙන්නේ මොකද්ද? මෙන්න මේ රවුම. ඒ රවුමක් නෑනේ. රවුමක් නෑ. ඕක සෛල වලින් ඇඳලා තියෙන්නේ. සෛල සටහනන්නේ ඔය. සෛල වලින් මේක අඳින්නේ. මේවා සෛල වලින් අඳිනවා මේක සෛල වලින් අඳින්නේ. හැබැයි ඒක කොහොමද දිගටම රවුමට යනවා. ඒක ඇවිල්ලා අංක 3 කියන එක. ඒක ඇවිල්ලා වල්ක කැම්බියම. වල්ක කැම්බියම. එහෙනම් අන්නේ වල්ක කැම්බියමේ සෛල ටික පාට කරන්නකෝ. ඒක තමයි හොඳ විදිය. වල්ක කැම්බියමේ සෛල ටික කොහොමද මෙහෙම පාට කරන්න ඕන ලස්සනට. ඊට පස්සේ 4 වෙනි එක ප්‍රාථමික ප්ලෝයම. අයි මේ අපිචර්මය වල්ක කැම්බියම පොඩ්ඩයින් හෝ වල්ක කැම්බියම තව බැරදුනානේ. තව පොඩ්ඩදී මාර වැඩි වෙන්නේ. මෙහෙම අපිචර්මය වල්ක කැම්බියම ඊට පස්සේ ඇතුළට දෙන්න තියෙන්න ඕනේ මොකද්ද? ද්විතීක බාහිකය. එහෙනම් 4 කියන එක එන්න ඕනේ මොකද්ද? ද්විතීක බාහිකය. 4 කියන එක ද්විතීක බාහිකය මුදුස්තර සෛල වලින් සමන්විත වෙනවා. 5 කියන එක ඒකට ඇතුළෙන් තියෙන්නේ මොකද්ද? ද්විතීක බාහිකයට ඇතුළෙන් තියෙන්නේ මම කොහේ හරි නම් කළා නේද ඒක? ඔව් මේ තියෙන්නේ මේ හරිය පොඩි සීමාවකුත් පෙන්නමුකෝ අපි මෙහෙම. හරි. එතකොට මෙන්න මේ ටික ද්විතීක බාහිකය නම් ඊට ඇතුළෙන් තියෙන මේ ටික මොකද්ද? ප්‍රාථමික බාහිකය. එහෙනම් අංක 7 කියන එක 7 නෙමෙයි. අංක කීයද? 5. 5 ද්විතීක බාහිකය. 4 වැරදුනා. 4 කියන එක ද්විතීක බාහිකය, 5 කියන එක ප්‍රාථමික බාහිකය. හරි. මම මෙතනින් ඇතුළට මෙහෙම පෙන්නන්නම්කෝ මෙහෙම. මෙහෙම යන් හරිනේ. අපිචර්මය
වල්කය, වල්ක කැම්බියම, ද්විතීක බාහිකය, ප්‍රාථමික බාහිකය. එතෙන් නිකන් නම් කළා. ඕකේ මතක ඇතුව 6 කියලා තියෙනවා නේද ඉලක්කමක්. 6 කියලා තියෙන ඉලක්කම 6. ඒක මොහොම රවුමක් දාන්න. 6 කියන එක මුකුත් නම් කරන්න එපා රවුමක් දාන්න. 6. 7 කියන එක නම් කරන්න ද්විතීක ප්ලෝයම කියලා. ද්විතීක ප්ලෝයම කියලා. අන්න එතෙන්දි පොඩි ගැටලුවක් එනවා. හරිනම් ප්‍රාථමික බාහිකයට ඇතුලෙන් තියෙන්න ඕනේ ප්‍රාථමික ප්ලෝයමනේ. ඊට පස්සේනේ ද්විතීක ප්ලෝයම තියෙන්නේ. ඒ වුණාට ගොඩක් කල් ද්විතීක වර්ධනය සිද්ධ වුණාම මේ ප්‍රාථමික ප්ලෝයමයි ද්විතීක ප්ලෝයමයි හොයාගන්න බැරුව යනවා. මොකද ප්‍රාථමික ප්ලෝයමේ යන්තම් තියෙන්නේ. ඉතින් හොයන්න අමාරුයි. ඒ නිසා වැඩිපුර පේන්නේ ද්විතීක ප්ලෝයමේ නිසා 7 නම් කරනවා නම් සාධාරණ වශයෙන් නම් කරන්න ඕනේ ද්විතීක ප්ලෝයමේ කියලා. ද්විතීක ප්ලෝයමේට ඇතුලෙන් තියෙන නිල් පාට එක. මොකද්ද නිල් පාට එක 8. ඒ කියන්නේ මොකද්ද? සනාල කැම්බියම. මෙහෙමයි. අංක 3 කියන එක කැම්බියමක් වල්ක කැම්බියම රතු පාටින් පාට කරනවා. අංක 8 කියන එක මෙහෙම ගඩොල් පේලි වගේ තියෙන සෛල ටික පාට කරනවා නිල් පාටින්. ඔන්න ඔය වල්ක කැම්බියමයි සනාල කැම්බියමයි මගින් තමයි ඔය ඔක්කොම වැඩ ටික කරන්නේ. හරි. එහෙනම් ඊට පස්සේ 9 වෙනි එක අපි නම් කරනවා. 9 කෝච්චි පාරක් වගේ තියෙනවා. අන්න ඒක නම් කරන්න ඕනේ. සනාල කිරණ හේවත් ද්විතීක මජ්ජා කිරණ. මෙන්න මෙව්වා. සනාල කිරණ හේවත් ද්විතීක මජ්ජා කිරණ. මුදුස්තර සෛල පේලි ඒවා සනාල කිරණ හේවත් ද්විතීක මජ්ජා කිරණ. වරහන් ඇතුලේ දාන්න මෘදුස්තර සෛල පේලි. මේ මෘදුස්තර සෛල පේලි හදන්නේ කවුද කියලා ඇහුවොත් කවුද හදන්නේ? කෙටි මෞලික සෛල වලින් තමයි මෘදුස්තර සෛල පේලි හදන්නේ. ඒවට තමයි කියන්නේ සනාල කිරණ හේවත් ද්විතීක මජ්ජා කිරණ කියලා. ඊළඟට 10 කියන එක නම් කරන්න ඕනේ ද්විතීක සෛලම කියලා. ද්විතීක සෛලම කියලා. 11 කියන එක නම් කරන්න ඕනේ ප්‍රාථමික සෛලම කියලා. 11 නම් කරන්න ඕනේ ප්‍රාථමික සෛලම කියලා. 11 එන්න ඕනේ ප්‍රාථමික සෛලම කියලා. හරිද ඒක? ඊට පස්සේ උඩටම ගියාම තියෙනවා 12. 12 උඩම තියෙන්නේ මොකද්ද? වාසිදුර. 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 හරිනේ? එතකොට 6ට මොකද වුනේ? ඇත්තටම 6 කියලා කියන්නේ මොකද්ද දන්නවද? මේ රූපයේ මුල් එක අඳිනකොට මෙතන තියනවා නේද ප්ලෝයමේට එළියෙන් මෙහෙම එකක්. ඒක එදා අපි නම් කළා මතකද? මේකට කියන්නේ කැප් එක නැත්තම් මොකද්ද? දුඩස්තර ජටාව. මේක මෙහෙට තල්ලු වෙනකොට ජටාව ගැලවිලා ගිහිල්ලා මෙන්න මෙහෙ රැඳෙනවා තනින් තන. දුඩස්තර සෛල. එහෙනම් 6 කියන එක රවුම දාපු තැන ලියන්න මෙහෙම. දුඩස්තර ජටා කියලා. දුඩස්තර ජටා ගැලවිලා ගිහින් තියෙන්නේ දැන් හරි. ඒක හරි. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් ලස්සනට මේක ඉගෙන ගන්න පුළුවන්. මේ බලන්න. මෙන්න මේ වගේ කොටසක් අරගෙන ලොකු කරලා ඇඳලා තියෙනවා. ඒ වගේ කොටසක් අරන් ලොකු කරලා ඇඳලා තියෙනවා. ඒකෙන් තමයි මේක හොඳටම බලා ගන්න පුළුවන්. හරි. ඔන්න බලන්න ඒක. 1 කියන එක නම් කරන්න එතන වාසිදුර. 1 වාසිදුර. ඒක තමයි සිදුර මෙන්න මේක. 2 කියන එක පිපිරී ගිය අපි චර්මය. පිපිරිලා ගිය අපි චර්මය. පිපිරී ගිය අපි චර්මය. 3 කියන එක ලිහිල්ව ඇසිරුණු අනුපූරක සෛල. ලිහිල්ව ඇසිරුණු අනුපූරක සෛල. ලිහිල්ව ඇසිරුණු අනුපූරක සෛල. 3 කියන එක. 4 කියන එක අර කොටු තියෙන සෛලය ටික. 4 කියන එක වල්කය අජීවී වල්කය කියලා දාන්න. අජීවී වල්කය. අජීවී වල්කය. 5 කියන එක එනම් මෙන්න මේක. ඒ කියන්නේ වල්කේ හදන එක්කෙනා. ඒ කියන්නේ මොකද්ද? වල්ක කැම්බියම. වල්ක කැම්බියම. ඒතර වල්ක කැම්බියමට ඇතුලෙන් තියෙන්නේ ඉස්සෙල්ලා හම්බ වෙන්නේ ද්විතීක බාහිකය, ඊට පස්සේ හම්බ වෙන්නේ ප්‍රාථමික බාහිකය. එහෙනම් 6 නම් කරන්න 6 ද්විතීක බාහිකය. 6 කියන්නේ ද්විතීක බාහිකය. 7 කියන්නේ ඊට ඇතුලෙන් තියෙන ප්‍රාථමික බාහිකය. ප්‍රාථමික බාහිකය. දැන් හරි නේද? මෙතන මේ අනුපිළිවෙල හරි නේද? දන්නව නේද? අපි චර්මය, වල්කය, වල්ක කැම්බියම, ඒකෙන් හදපු ද්විතීක බාහිකය, ප්‍රාථමික බාහිකය. හරිනේ? ඊට පස්සේ ඔබට පේනවද දෙපැත්තට ඊතල දෙකක් දාලා මෙහෙම දාලා දිනවා පෙරිඩර්ම් කියලා. පෙරිඩර්ම් කියලා දාලා තියෙන්නේ. අන්න ඒක නම් කරන්න පරිචර්මය. පරිචර්මය. පෙරිඩර්ම් කියලා දාලා තියෙන අන්න ඒක පරිචර්මය. පරිචර්මයට අයිති මොකද්ද කියලා ඇහුවොත් මෙච්චරයි.
වල්ක කැම්බියම හා ඉන්න ඇති කරන පටක. වල්ක කැම්බියමයි ඉන්න ඇති කරන පටක කියන්නේ ද්විතීක බාහිකයයි වල්කයයි වල්ක කැම්බියමයි තුනම එකතු කරපුවාම පරිචර්මය. ඔන්න ගහක කඳක ද්විතීක වර්ධන ක්‍රියාවලිය කතා කරලා අවසන්. පැහැදිලිද? ඔව්. ඊට පස්සේ තියෙනවා පොත්ත කියලා එකකුයි මෘදු දැව සහ දුඩ දැව කියලා එකකුයි අරටුව සහ එළය කියලා එකකුයි. ද්විතීක වර්ධනය ගැන කතා කරලා ඉවරයි. හරි. අපි බලමු ද්විතීක වර්ධනය නම් අවසන්. එකටම අදාළව එකක් තියෙනවා. බලන්නකෝ 25 වෙනි පිටුව 25 වෙනි පිටුවේ තියෙනවා මාතෘකාවක් පොත්ත කියලා. ඒක මම මෙහෙම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. පොත්ත කියන එක එන්නේ කොහොමද කියලා මෙන්න මෙතනින් මකලා වෙනම පෙන්නනවා. හරි දැන් මෙහෙමයි. මේ සනාල කැම්බියම තියෙනවානේ හොඳට ද්විතීක වර්ධනය සිද්ධ වෙච්ච ගහක මේ සනාල කැම්බියම තියෙනවානේ. ඒ සනාල කැම්බියමෙන් එළියට තියෙන ටික තියෙනවානේ. සනාල කැම්බියමෙන් එළියට තියෙන ටික අන්නේ ටිකේ ඔක්කොගෙම පටක ටික එකතුවට තමයි පොත්ත කියලා කියන්නේ. එතකොට දැන් අපි පොත්තට අයිති වෙන ඒවා මොනවද කියලා ගත්තොත් මෙතන ඉඳන් මොන බලන්න සනාල කැම්බියමෙන් එළියටනේ ද්විතීක ප්ලෝයම ප්‍රාථමික ප්ලෝයම ප්‍රාථමික බාහිකය ද්විතීක බාහිකය වල්ක කැම්බියම වල්කය තිබුණොත් අපි චර්මය ගැලවිලා ගිහින් නැතුව තිබුණොත් අපි චර්මය අනිත් පැත්තට ගියොත් අපි චර්මය වල්කය වල්ක කැම්බියම ද්විතීක බාහිකය ප්‍රාථමික බාහිකය ප්‍රාථමික ප්ලෝයම ද්විතීක ප්ලෝයම අන්නේ සෙට් එක මෙතනින් හොඳට පේනවා මේ තියෙන පොත්ත ගැලෙවුවා මම මෙතන හරි ඔන්න පොත්ත ගැලෙවුවා හරි ආන්නේ ටික තමයි පොත්ත කියලා කියන්නේ ගහක පොත්තට අයිති වෙන්නේ දැන් බලමු නෝට් එකේ මොනවද කියලා තියෙන්නේ කියලා පොත්ත ගැන ද්විතීක වර්ධනයට ලක් වූ ශාක කඳක හා මුලක සනාල කැම්බියමට පිටතින් පිහිටි සියලු පටක පොත්ත ලෙස හඳුන්වයි. සනාල කැම්බියමට පිටතින් පිහිටි සියලු පටක පොත්ත ලෙස හඳුන්වයි. සනාල කැම්බියමට පිටතින් පිහිටන සියලුම පටක අයිති වෙන්නේ පොත්තට. මෙයට ප්‍රධාන වශයෙන් ද්විතීක ප්ලෝයම හා පරිචර්මය අයත් වේ. ද්විතීක ප්ලෝයම හා පරිචර්මය අයත් වේ කියලා තමයි කියන්නේ. හරිද? දැන් ද්විතීක ප්ලෝයම කියපුවම මේ ටික අයිති වෙනවා. පරිචර්මය කියපුවම මේකයි අයිති වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ හරි? කඳේ නම් ද්විතීක ප්ලෝයම ප්‍රාථමික බාහිකය ද්විතීක බාහිකය වල්ක කැම්බියම වල්කය පොත්තට අයත් වේ. කඳේ නම් ද්විතීක ප්ලෝයම මම පෙන්නන්නම් මෙහෙම ද්විතීක ප්ලෝයම ඊට පස්සේ ප්‍රාථමික බාහිකය. ඒ කියන්නේ ප්‍රාථමික ප්ලෝයමේ ගණන් ගන්න නැහැ. ඒ කියන්නේ ලොකුවට ගහ ඇදුනට පස්සේ ප්‍රාථමික ප්ලෝයමේ හොයන්නත් නැහැ. හරි? ඒකයි ඒක අරන් නැත්තේ. හරි? එතකොට ද්විතීක ප්ලෝයමේ ප්‍රධාන වශයෙන් ගන්නවා ප්‍රාථමික බාහිකය ගන්නවා ඊට පස්සේ මොනවද තියෙන්නේ? ද්විතීක බාහිකය ගන්නවා වල්ක කැම්බියම වල්කය කියන කොටස අයිති වෙනවා. ඒත් අපි චර්මය ගන්න නැද්ද? මම ඒකනේ ඉස්සෙල්ලා කියනකොට තිබුණොත් කියලා. ඒ කියන්නේ අපි චර්මය බොහෝ වෙලාවට ගැලවිලා ගිහින් චූටි කෑලි ඉතුරු වෙලා තියෙන පුළුවන්. හරි? මුලේ නම් ද්විතීක ප්ලෝයමයි පරිචර්මයයි තමයි අයිති වෙන්නේ. ඒක අපි පස්සේ වෙනම කතා කරනවානේ මුලේ ද්විතීක වර්ධනය ගැන. හරි? දැන් මම මෙහෙම ගන්නම් එහෙම. ද්විතීක වර්ධනයට ලක් වූ ශාක කඳ මේකේ පොත්ත කියලා කොටසක් තියෙනවා. අනිත් එක තමයි කාෂ්ඨය. මේ පොත්තේ ඉංග්‍රීසි වචනය bark. මේකට කියන්නේ wood. මේකට ওই නම් දැවය කියලා කියන්නත් පුළුවන්. දැවය කොටසයි පොත්ත කොටසයි. ඒතර පොත්තට අයිති ඒවා ප්‍රධාන වශයෙන් ගත්තොත් ද්විතීක ෆ්ලෝයමය මේ ප්‍රාථමික ෆ්ලෝයමේ ගන්නේ නැහැ වැඩිපුර මොකද ප්‍රාථමික ෆ්ලෝයමේ හොයාගන්නවත් නැහැ චූටි පැන්සලක්
සහිත කාලේ තිබිච්ච ප්ලෝයමය බදන්න බැරි ගහක් වෙච්ච කාලේ හොයන්න අමාරුයිනේ. හරි. ද්විතීක ප්ලෝයමය ඊට පස්සේ එනවා ප්‍රාථමික බාහිකය. ඒ කියන්නේ මේ හරිය ප්‍රාථමික බාහිකය, ද්විතීක බාහිකය, වල්ක කැම්බීම වල්කය. වල්ක නෑ ද්විතීක බාහිකය බෑ නේද? ද්විතීක බාහිකය, වල්ක කැම්බීම, වල්කය. ඕන්න ද්විතීක ප්ලෝයමේ ප්‍රාථමික බාහිකය, ද්විතීක බාහිකය, වල්ක කැම්බීම, වල්කය තමයි පොත්තට අයිති වෙන්නේ. හරි. කාෂ්ඨය කියන්නේ දැවය. හරි. ඒ දැවයට අයිති වෙන්නේ තන්නිකරම අර ඇතුලින් තියෙන මොනවා ටිකද කියන්නේ? මෙන්න මේ සෛලම ටික. චුට්ටක් ප්‍රාථමික සෛලම තියෙන්නත් පුළුවන්. මේකේ තියෙනවා කොටස් දෙකක්. මේකේ තියෙනවා කොටස් දෙකක්. ඒ තමයි එළය කියන එකයි අරටුව කියන එකයි. එළයයි අරටුවයි. එළයයි අරටුවයි. එතකොට එළය කියන්නේ මොකද්ද? අරටුව කියන්නේ මොකද්ද? හරි. ඊට පස්සේ අර මෘදු දැව සහ දෘಢ දැව කියලා එකක් මැද්දට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ඒක එන්න ඕනි පස්සේ අපි ඒක එහෙම තියෙද්දි ඊළඟ එකට යමුකෝ අරටුව සහ එළය. කාෂ්ඨීය ශාකවල ද්විතීක වර්ධනයේදී ඇතිවන ද්විතීක සෛලම කාෂ්ඨය වේ. ද්විතීක සෛලමය තමයි කාෂ්ඨය. මේ දෙන්නේ ද්විතීක සෛලම ටික හරි කාෂ්ඨය වේ. කාෂ්ඨයේ සනාල කැම්බීමට ආසන්නව පිහිටි තවදුරටත් සෛලම යුෂය පරිවහනය කරනු ලබන වාහිනී සහ වාහකාභ වලින් සමන්විත ද්විතීක සෛලම පටකය එළය වේ. එළය සාමාන්‍යයෙන් ලා පැහැයෙන් යුක්ත වේ. කාෂ්ඨයේ සෛලම යුෂය තවදුරටත් පරිවහනය නොකරන වාහිනී සහ වාහකාභ අඩංගු අවකාශ රෙනින් ටැනින් වැනි කාබනික සංයෝග වලින් අවහිර වූ අක්‍රීය ද්විතීක සෛලම පටකය අරටුව වේ. අරටුව එළයට වඩා තද පැහැයෙන් යුක්ත වේ. අරටුව දිලීර ආසාදන වලින් හා දැව සිදුරු කරන කෘමීන්ගෙන් ශාක කඳේ මධ්‍ය කොටස ආරක්ෂා කරනු ලබයි. තව එකක් කියන්න එකට. එසේම අරටුව මගින් ජලය පරිවහනය නොකරන නමුත් ශාකයට අධික සන්ධාරණයක් ලබා දෙයි. අධික සන්ධාරණයක් ලබා දෙයි. අරටුවෙන් අධික සන්ධාරණයක් ලබා දෙනවා. ඔබේ අර පොතේ මේක දාන්න ඕනි. ද්විතීක වර්ධනයට ලක් වූ ශාක කඳ එකේ තියෙනවා පොත්ත කාෂ්ඨය. එළය කියන එකේ ඉස්සරහින් ලියන්න ඕනි. සනාල කැම්බීමට ආසන්න ද්විතීක සෛලම කලාපය. අරටුව කියලා කියන්නේ මධ්‍ය වූ කලාපය. මේක ලා පාට මධ්‍ය වූ ද්විතීක සෛලම කලාපය. තද පාට. හරිනේ. මේක දාන්න මේ වර්ගීකරණය. මේ රූපේ දිහා බලන්න දැන්. මේ රූපේ මේ නිල් පාට රවුම කියලා කියන්නේ මොකද්ද? සනාල කැම්බියම. සනාල කැම්බියමෙන් එළියට තියෙන ටික ඒ කියන්නේ මෙන්න මේ ටික ගත්තොත් මොකද්ද? පොත්ත. සනාල කැම්බියමෙන් ඇතුළට තියෙන මේ සම්පූර්ණ රතු පාටින් තියෙන කොටස ගත්තොත් ඒක මොකද්ද කියන්නේ? කාෂ්ඨය. කාෂ්ඨයේ සනාල කැම්බියමට ආසන්නව තියෙන ලා පාටින් පේන කොටසට කියන්නේ මොකද්ද? එළය. ඒ කාෂ්ඨයේම මැද තද පාටින් පේන කොටසට කියන්නේ මොකද්ද? අරටුව. එළයයි අරටුවයි එකතු වුණාම මොකද්ද? කාෂ්ඨය. මේ රූප සටහන ඇඳ ගන්න ඕනි පොතේ. ඒ කියන්නේ අර මේ සටහනට පල්ලෙහෙන්.
ඒ ඇන්ද රූපේම මෙහෙම ලියන්න ඕනි. එළය ලාපාටයි කියලා පාට මෙතනින් පේනවනේ. ජලය පරිවහනය කරයි සෛලම වාහිනී අවහිර වී නැත. අරටුවේ මේ දෙකේම තියෙන සෛලමනේ. අරටුවේ තියෙන සෛලම ජලය පරිවහනය නොකරයි සෛලම වාහිනී ටීලෝස මගින් අවහිර වී ඇත. සෛලම වාහිනියේ කුහරේ එක එක ද්‍රව්‍ය පිරීලා අවහිර වෙලා. ඒ දන්නවද මේ? එන්න පරණ හද්ද පරණ මේ අවුරුදු 500ක් වයස ගහක් කියලා හිතන්නකෝ. මේ මෙතන තියෙන මේ ළඟදිම ඇති වෙච්ච මේ අවුරුද්දේ ඇති වෙච්ච ද්විතීක සෛලමනේ. ඒතකොට මේ තියෙන අවුරුදු 300කට කලින් ඇති වෙච්ච ද්විතීක සෛලමනේ. ඒවයි සෛලම වාහිනිය ඇතුලේ එක එක ඒවා හිර වෙලා ජලය පරිවහනය කරන්න බෑ. ඒ කියන්නේ අරටුව කොච්චර හයිය වුණත් අරටුවෙන් ජලය පරිවහනය කරන්න බෑ. එහෙනම් ඉතින් අරටුවක් වැඩක් නැහැ නේ ගහකට. අරටුවෙන් ජලය පරිවහනය කරන්න බැරි වුණාට අරටුවේ තියෙනෙත් සෛලමය, එළයේ තියෙනෙත් සෛලමය. හැබැයි අරටුවේ තියෙන සෛලම වාහිනී වාහකාභවල කුහර තියෙන්නේ ඒවා බ්ලොක් වෙලා තියෙන්නේ පරණ වෙලා. එක එක ඒවා හිර වෙලා ඇතුලේ. ඒක බ්ලොක් වෙලා තියෙනවා වුණාට ඒකට කෘමි සතුන්ටවත් දිලීර වලටවත් හානි කරන්න බෑ. ඒ වගේම තමයි යකඩේ වගේ හයියයි අරටුව. ගහ කැරකැවෙනකොට එහෙට මෙහෙට අධික සන්දාර්ගතාවයක් ලබා දෙනවා. එතකොට එළය ඒකේ තියෙන ද්විතීක සෛලම. ඒකේ තියෙන සෛලම වාහිනී වාහකාභ ඇතුලේ කුහරේ අවහිර වෙලා නැහැ. ඒ හින්දා තාමත් එයා ජලය මොනවා කරනවද? පරිවහනය කරනවා. හැබැයි ඉතින් ටික ටික එළය අරටුව බවට පත් වෙනකොට එළයට අලුතින් ඒවා කවුරු හදනවද? සනාල කැම්බියම මගින් හදා ගහේ මහත වැඩි වෙනවා. ඒකනේ මෙහෙම කියලා තින්නවනේ බලන්න. 25 පිටුව කාස්ටයේ සෛලම විශේෂ තවදුරටත් පරිවහනය නොකරන වාහිනී සහ වාහකාභ අඩංගු අවකාශ රෙසින් ටැනින් වැනි කාබනික සංයෝග වලින් අවහිර වෙලා අක්‍රීය ද්විතීක සෛලමේ තමයිලු මෙන්න මේ අරටුව කියන කොටසේ තියෙන්නේ. ඒ කියන්නේ අරටුවේ තියෙන සෛලම වාහිනී වාහකාභ වල ඇතුලේ කුහරයේ ටැනින් රෙසින් වලින් අවහිර වෙලා තියෙන්නේ. මේ එළයේ ඒවා හිම මොනවා වෙලා නැද්ද? අවහිර වෙලා නැහැ. සක්‍රීයව මේ සෛලම විශේෂ පරිවහනය කරනවා. ඊළඟට තියෙනවා මාතෘකාවක් 29 වෙනි පිටුවේ වාර්ෂික වර්ධක වලයන් නැත්නම් වලලු කියලා. ඔයාට කියන්නේ ඉංග්‍රීසියෙන් නම් growth rings කියලා. අපි growth rings ගැන බලමු. වලයන් නැත්නම් වර්ධක වලලු නැත්නම් growth rings. අපි නිකන් කියවලා බලමු මේක. ද්විතීක වර්ධනය සිදුවීමේදී විශේෂයෙන් සෞම්‍ය කලාපික රටවල ශාක කඳන්වල වාර්ෂික වර්ධක වලයන් නිරීක්ෂණය කළ හැකි වේ. සාමාන්‍යයෙන් තෙත් හා උණුසුම් කාල තුලදී කාස්ටයේ ඇතිවන සෛලම වාහිනී වල කුහර විශාලත්වය හා ද්විතීක සෛලමයේ ඝනකම සාමාන්‍ය වර්ධන කාල වලට වඩා වැඩි වේ. මේ හේතුවෙන් සෞම්‍ය කලාපික රටවල ශාක කඳන්වල හරස්කඩක ලා සහ තද පැහැති වලයන් මාරුවෙන් මාරුවට ඇතිවීම දැකගත හැකි අතර ඒවා වාර්ෂික වර්ධක වලයන් ලෙස හඳුන්වනු ලබයි. සෞම්‍ය කලාපයේ වසන්ත ඍතුවේදී ශාක කඳන්වල ඇතිවන කාෂ්ඨයේ ද්විතීක සෛලමයේ ඝනකම හා සෛලම වාහිනී කුහරවල විශාලත්වය වැඩි වේ. මෙහිදී ඇතිවන ද්විතීක සෛලමය වසන්ත කාෂ්ඨය ලෙස හැඳින්වේ. වසන්ත කාෂ්ඨය ලා පැහැති වේ. ඉතිරි වර්ධක ඍතුව පුරා හටගන්නා කාෂ්ඨය ගිම්හාන කාෂ්ඨය ලෙස හඳුන්වයි. මෙහි සෛලම වාහිනී දැඩි බිත්ති හා පටු කුහර දරන අතර ඝනකම අඩු වේ. මෙය තද පැහැති වේ. මෙම කාෂ්ඨ දෙක වසන්ත කාෂ්ඨය හා ගිම්හාන කාෂ්ඨය එක්ව වාර්ෂික වර්ධක වලයක් ඇති කරනු ලබයි. වාර්ෂික වර්ධක වලයන් ගණනය කිරීම මගින් ශාකයේ වයස ගණනය කළ හැකි වේ. වරහන් ඇතුලේ දාන්න දල වශයෙන්. ගහේ උපැන්න සහතිකේ නැතුව හරියටම කියන්න බෑ. දල වශයෙන් ගණනය කරන්න පුළුවන්. දැන් ඔය හැල්ල මෙලෝදිය තේරෙන්නේ නැහැ. මෙහෙමයි වෙන්නේ. මේ වර්ධක වලයන් ඇති වෙන්න බලපාන්නේ මොකද්ද කියන්නේ? වර්ෂාපතනයේ උෂ්ණත්වය කියන දේශගුණික සාධක. ඒ දේශගුණික සාධක අනුව එක කාලයකට මේ සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය වැඩි. ඒ කියන්නේ වර්ෂාපතනය සහ උෂ්ණත්වය හිත කරයි නම් මේ මෙතන තියෙන සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය වේගවත්. ඒතර වැඩිපුර මොනව හදනවද? සෛලම හදනවා අලුතින්. එතකොට දේශගුණික తত্ত্বය හිත කර නැත්නම් සෛලම මේ සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය බොහොම මන්දගාමී. එතකොට ඒකේ ක්‍රියාකාරීත්වය වෙන්නේ බොහොම හිමින්. එතකොට හදන සෛලම ප්‍රමාණය අඩුයි. එතකොට දැන් අපි හිතමුකෝ මෙහෙම ගම්මකෝ මේ වර්ධක වලයන් කියන එක ගත්තොත් මෙහෙම හරියද? හිතකර ඍතුව. හරි හිතකර ඍතුව. ඒ කියන්නේ හොඳට වර්ෂාපතනය තියෙනවා, හොඳ උෂ්ණත්වයක් තියෙනවා, ගහට වර්ධනය වෙන්න ඕනි තරම්. හරි. ඒ හිතකර ඍතුවේදී හරිද ඇතිවන කාෂ්ඨයට අපි කියනවා මෙන්න මේ නම. හරි. මෙහෙම මට කියන්න පුළුවන්. හිතකර ඍතුව තුලදී ඇතිවන ද්විතීක සෛලම් වලය. හිතකර ඍතුව තුලදී ඇතිවන ද්විතීක සෛලම් වලය. ඒකට කියන්නේ වසන්ත කාෂ්ඨය කියලා. මොකද ගහකට හොඳම කාලය වෙන්නේ ඍතු වලින් වසන්ත කාලය නිසා.
ඒ වසන්ත කාලයේදී තමයි ගහක් හොඳට වේගෙන් වර්ධනය වෙන්නේ. මේක ඔය ලංකාවට නම් ඒ තරම් බලපාන්නේ නැහැ. ලංකාවේ මාස 12ම මොන වගේද කියන්නේ? ලොකු පට්ට හීතල කාල එහෙම නැහැනේ. මේක සෞම්‍ය කලාපික ප්‍රදේශවල තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. එතකොට හිතකර ඍතුවලදී ඇතිවන ද්විතීක සෛලම් වලය ඝනකම් වැඩි. ඒකට කියන්නේ වසන්ත කාෂ්ඨය කියලා. ඒ කියන්නේ මම මෙහෙම කියන්නම්කෝ මෙතනින් පෙන්නන්නම්කෝ. දැන් අපි මෙන්න මෙතෙන්ට ආවොතින් එහෙම මේ තියෙන සනාල කැම්බියමනේ. දැන් ගහට හිත කරයි නම් පරිසර තත්ත්වයේ මේ සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය වැඩිනේ. ඒතර සනාල කැම්බියම මගින් වටේටම නිපදවන මොනවා ප්‍රමාණය වැඩිද කියන්නේ? සෛලම ප්‍රමාණය වැඩි. පැහැදිලිද ඒක? සෛලම ප්‍රමාණය වැඩි. හරි. ඊට පස්සේ අහිතකර ඍතුවේදී ඍතුවලදී ඇතිවන ද්විතීක සෛලම් වලය ඒකට කියන්නේ ගිම්හාන කාෂ්ඨය කියලා. ගිම්හාන කාෂ්ඨය කියලා. හරි. මම මේකට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ සටහන දාගන්නකො ඉස්සෙල්ලා. හිතකර ඍතුව තුලදී ඇතිවන ද්විතීක සෛලම් වලය වසන්ත කාෂ්ඨය. අහිතකර ඍතුවලදී ඇතිවන ද්විතීක සෛලම් වලය ගිම්හාන කාෂ්ඨය. පැහැදිලි නේද? හා. ඒ කියන්නේ අහිතකරයි නම් ඍතුව මේ සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය මන්දගාමී. ඒතර එයා ගොඩක් හදන්නේ නැහැ ද්විතීක සෛලම චුට්ටයි හදන්නේ. එතකොට ඒක ඝනකමින් අඩුයි. හරිනේ? හා. එතකොට දැන් මම මේක මකලා මෙහෙම ඇඳලා පෙන්නන්නම් ඔබට. දැන් මේක ඕගොල්ලෝ හිතන්න ඕනි මම මෙන්න මෙතනින් කොටසක් අරගෙන අඳින්න කියලා ඈ. එතකොට දැන් මේ මට හම්බ වෙන්නේ මොකද්ද? සනාල කැම්බියම. ඔය හම්බෙන්නේ සනාල කැම්බියම. හරි. එතකොට සනාල කැම්බියමට ඉස්සරහින් මෙන්න මෙහෙම ද්විතීක සෛලම් වලයක් තියෙනවා මෙන්න මෙහෙම. මෙතන ද්විතීක සෛලම් වලයක්. ඒක දිහා බලපුවාම ඒකේ සෛලම වාහිනී මෙන්න මේ වගේ පේනවා. මෙන්න මේ වගේ සෛලම වාහිනී පේනවා. මේ අතර මේ තියෙන්න පුළුවන් සෛලමීය තන්තු, එතකොට වාහකාභ, සෛලමීය මුදුස්තර ආදී අනිත් ඒවා තියෙන්න පුළුවන්. කැපී පෙනෙන සෛලමීය වාහිනී හරස්කඩේ ඔන්නෝම. හරි. ඒ කියන්නේ මම මෙන්න මේ වගේ කොටසක් අරගෙන මේක ලොකු කරනවා මේ. හොඳේ. ඊට පස්සේ හම්බ වෙනවා මෙන්න මෙහෙම. මෙහෙම එකක් හම්බ වෙනවා. ඒකේ සෛලම වාහිනිය ඔන්න ඔහොම පේන්නේ. තව ටිකක් ඇතුළට බලනකොට ආය මෙහෙම එකක් හම්බ වෙනවා. ඔහොම. ඕම හම්බ වෙනවා. හරි. ඒතර ඔබට තේරෙනවද මෙහෙම ආයි තව චුට්ටක් එහාට ගියොත් මේ වගේ එකක් හම්බ වෙනවා. දැන් ඔබ හිතයි අද දවස් ඉවර වෙනකම් ඔය වන්දිය කියලා. හරි. ඕනෝ. දැන් මට නම් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මේක සනාල කැම්බියමනේ. මෙන්න මේක වසන්ත කාෂ්ඨය. මේක ගිම්හාන කාෂ්ඨය. ආය මේක වසන්ත. ආපහු මේක ගිම්හාන. දැන් පැහැදිලිද? මේ ටික ඔක්කොම මොනවද කියලා ඇහුවොත්? මේ ටික ඔක්කොම මොනවද කියලා ඇහුවොත් ද්විතීක සෛලම. වලින් සමන්විත වන මොකද්ද? කාෂ්ඨය.
එහෙනම් කාස්ටේ ඔන්න හෝ පේන්න ගන්නවා. පැහැදිලි දෙක. එතකොට අපි මෙන්න මේ වගේ එක ළඟ තියෙන මේ වගේ දෙකක් අරගත්තොත් මේ දෙක ඇති වෙන්නේ එක වර්ෂයකට අදාළව නේද? ඒ කියන්නේ මේ තියෙන වර්ෂයේ හිතකර ඍතුවේදී ඇතිවෙච්ච ද්විතීක සෛලම ටික, මේ තියෙන අහිතකර ඍතුවේදී ඇතිවෙච්ච ද්විතීක සෛලම ටික. මේක මාස 6යි. හරිද? මේක මාස 6යි. මේක මාස 6යි. එහෙනම් මෙතන මොකද වෙන්නේ? මාස 12යි. ඒ කියන්නේ අවුරුද්දක්. ඒක තමයි මේක මෙහෙම වචනයක් දීලා තියෙන්නේ. හරි? මෙම කාස්ට දෙක එක්ව වාර්ෂික වර්ධක වලයක්. එහෙනම් මේකට කියන්නේ වාර්ෂික වර්ධක වලය. එතන මේ දෙක ගත්තොත් ඒත් එහෙමයි. දැන් එතකොට මේ දෙක ගත්තාම මොකද වෙන්නේ? එක වාර්ෂික වර්ධක වලයක්, මේ දෙක තව වාර්ෂික වර්ධක වලයක්. එහෙනම් ගහේ මේ වාගේ දෙකකින් අවුරුදු කීයක් නිරූපණය වෙනවද? දෙකක් නිරූපණය වෙනවා. ඊට පස්සේ මේක ගත්තොත් ඒ වගේ ඒවා ලාපාට තදපාට ලාපාට තදපාට ලාපාට තදපාට ලාපාට තදපාට ආපහු ලාපාට තදපාට ලාපාට තදපාට. එහෙනම් මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 9යි 10යි 11යි 12යි 13 14 15 අන්න එහෙම ගණන් කරපුවාම ඒ එන වර්ධක වාර්ෂික වර්ධක වලලු ගානෙන් දල වශයෙන් ශාකේ මොකක් කියන්න පුළුවන්ද? වයස නිර්ණය කරන්න පුළුවන්. දැන් පැහැදිලිද? ඕක තමයි ඔය කියලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න ඕනේ. දැන් එන්න 28 වෙනි පිටුවට. 28 වෙනි පිටුව. ඒකේ තියෙනවා ලොකු රූප සටහනක්. මේ වගේ එකකින් මෙන්න මේ වගේ කොටසක් කපලා අරගෙන එක මෙහෙම ලොකු කරලා වෙයි තියෙන්නේ. හරි? අපි ඒක බලමු. කෝක් කියලා තියෙනවා නේද එකක්. කෝක් කියලා එකක්. අන්න ඒක නම් කරන්න ඕනේ කෝක් කියන එක පළහින් තියෙන එක. කෝක් කැම්බියම් නෙමෙයි. කෝක් කියලා තියෙන එක වල්කය. කෝක් කැම්බියම් කියලා තියෙන එක වල්ක කැම්බියම. වල්ක කැම්බියම්. ඒ දෙකේ එකතුව පෙරිඩර්ම් පරිචර්මය. සංගල වරහන බාක් කියලා කියන්නේ ගහේ පොත්ත. පොත්තට පස්සේ තියෙන පොත්ත ඇතුලේ තියෙනවා මොකද්ද? සෙකන්ඩරි ප්ලෝයම්. ද්විතීක ප්ලෝයම්. වැස්කියුලර් කැම්බියම් කියලා කියන්නේ මේක මේ නිල් පාටින් පෙන්වන කොටස. ඒ කියන්නේ සනාල කැම්බියම. සනාල කැම්බියමට ඇතුළතින් තියෙනවා අපිට පේනවා ඇති ලේට් වුඩ් early wood කියලා එකක්. පේනවද? late wood early wood කියලා එකක්. ඕකේ. ඒ දෙකටම සංගල වරහනක් තියෙනවානේ secondary xylem කියලා එක දාන්නකෝ ද්විතීක xylem කියලා. ඊට පහලින් අර late wood early wood කියන එක නම් කරන්න ඕන. ඊට පහලින් තියෙනවා growth ring කියලා එකක්. අන්න ඒක නම් කරන්න වර්ධක වලය. vascular ray කියන එක නම් කරන්න සනාල කිරණ. නැත්නම් ද්විතීක මජ්ජා කිරණ. හරි. දැන් ඔබෙන් ඇහුවොත් එහෙම මොනවද මේ වර්ධක වලලු නැත්නම් වාර්ෂික වර්ධක වලයක් කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය මගින් මෙහෙමත් පෙන්වන්න. සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය මගින් මේ පැත්තට කොහොමත් සෛල අලුතින් කපා හරිනවනේ මෙහෙම ඇතුල් පැත්තට. එළියටත් සෛල කපා හරිනවනේ. පැහැදිලිද ඒක? මේ මම අඳින්නේ මෙන්න මේක හොඳේ. එළියට කියන්නේ මෙහෙට ඔහොම. ඇතුළට කියන්නේ මෙහෙම ඔහොම. හරි? ඒතර එළියට කපා හරින ඒවා ගලවලා මම විසි කළා පැත්තකට. මොකද මට පොත්ත වැඩක් නැහැ නේ. ඒක කියන්නේ පොත්තටනේ. සනාල කැම්බියමේ මේ පැත්තට තියෙන පොත්තනේ. ඒක ඕනේ නැහැ. ඕන අඳින්න පුළුවන්. හරි? එතකොට දැන් මට ඕනේ මේ ද්විතීක සෛලම ටික හෙවත් කාස්ටේ පෙන්වන්නනේ. ඒතර ඒ කාස්ටේ තියෙනවා තද පාට ලා පාටින් පේන. වැඩි තද පාටින් නැතුව ලා පාටින් පේන මම මෙතන ලියන්න. ලා පාටින් පේන ඝනකම්. වසන්ත කාස්ටේ. ඒකේ සෛලම වාහිනී ලොකුයි මෙහෙම හරි. සෛලම වාහිනී ලොකුයි. තද පාට වෙන්නේ ඇයි දන්නවද? සෛලම වාහිනී ලොකු වුණාම අවකාශය වැඩිනේ. අවකාශය වැඩි වුණාම ලා පාටින් පේන්නේ. මේක වැඩිපුර ඝනකම වැඩි කියන්නේ මෙන්න මේක thickness එක ඝනකම වැඩි වෙන්නේ ඇයි දන්නවද? ඇයි මේක මොන ඍතුවද? හිතකර ඍතුවනේ. වසන්ත කාස්ටේ කියන්නේ හිතකර ඍතුවේ. ඒතර හිතකර ඍතුවේ වුණාම මේ සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය වැඩි. ඒ නිසා වැඩිපුර හදලා තියෙනවා. ඊට පස්සේ මේක එන්නේ අහිතකර ඍතුවේ හදපු ටිකනේ. ගිම්හාන කාස්ටේ කියන්නේ ඒකට. ඒක මාස 6ක්.
ඒකේ සෛලම වාහිනී පුංචි විස්කම්බේ අඩුයි. ළඟ විස්කම්බේ අඩුයි ඒවා ළඟ තියෙනකොට තද පාටයි. එතකොට මේක ගිම්හාන කාෂ්ඨය මාස 6ක් නිරූපණය කරනවා. ඒ කාලය තුල මේකෙන් හැදිච්ච ටික මේ ඇවිල්ලා වසන්ත මේ කාලය තුල හැදිච්ච ටික මේක මාස 6යි මේක මාස 6යි මේ දෙක එකතුව ගත්තොත් මොකද්ද වාර්ෂික වර්ධක වලය. මේ අනිත් එක මොකද්ද අනිත් වාර්ෂික වර්ධක වලය. මේ ගිම්හාන කාෂ්ඨය ගාව මම ලියන්නම් තද පාට තුනි. තද පාට තුනි ගිම්හාන කාෂ්ඨය. මේක නම් අනිවාර්යයෙන්ම ඇඳලා තියාගන්න ඕනි. නැත්තම් නෝට් එකත් එක්ක මේක සංසන්දනය කරේ නැතොත් හොයාගන්න අමාරුයි. හොඳයි. දැන් අපි ඔය කතා කරලා ඉවර කරේ මොකද්ද දන්නවද? ශාකවල ද්විතීක වර්ධනය. හැබැයි මම මූලික වශයෙන් කතා කරේ ශාකයක කඳේ සිදුවන ද්විතීක වර්ධනය. තව තියෙනවා මුලේ ද්විතීක වර්ධනය ගැන කතා කරන්න. ඒක ඉවරුනන් පස්සේ ශාකවල වර්ධනය හා විකසනය කියන පාඩම ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ ශාක පෝෂණය කියන පාඩම. ඒක ඉවර වෙනකොට මේ කොටස ඉවරයි. ඒ කියන්නේ ශාකයේ එක කොටසක්ම ඉවරයි. තව මේ වගේ ටියුට් එකක් තියෙනවා. තව වෙනම ආයි තව පාඩමක් තියෙනවා. ටියුට් දෙකෙන් ශාකයේ පාඩම අවසන්. පැහැදිලිද? ඊළඟට අපි බලන්න ඕනේ මුලක ද්විතීක වර්ධනය සිදුවන්නේ කොහොමද කියලා. මුලේ ද්විතීක වර්ධනය වෙන්නේ කොහොමද කියලා. දැන් අපි කලින් කතා කරේ ද්විබීජපත්‍රී ශාකයක කඳක ද්විතීක වර්ධනය සිදුවන ආකාරය පිළිබඳවනේ. දැන් මේ කතා කරන්න යන්නේ මේක පිළිබඳව. ද්විබීජපත්‍රී මුලක ද්විතීක වර්ධනය සිදුවන්නේ කොහොමද කියලා. හැබැයි ඕගොල්ලන්ට දීලා තියෙන ගුරුවත් පොතේ සම්පත් පොතේ තියෙන්නේ කඳේ ද්විතීක වර්ධනය කියාගෙන යන අස්සෙම සමහර තැන්වලදී විතරක් වෙනස් වන තැන්වලදී මුලේ ද්විතීක වර්ධනයත් ඒක අස්සෙම කියලා දානවා. නෝට් එක කියවගෙන යනකොට තේරෙනවා ඇතිනේ නේද? හැබැයි මේ අපි දැන් මේ අධ්‍යයනය කරන්නේ එහෙම නෙමෙයි. වෙනමම අරගෙන මුලේ ද්විතීක වර්ධනය ගැන අධ්‍යයනය කරනවා. හැබැයි මට ඔයගලන්ගේ නෝට් එකටම මේ ටික දාන්න තිබුණා. දැම්ම ගමන් වෙන අය කියනවා ඔයගලන්ට ඕවා සිලබස් එකට නැහැ කියලා. එතකොට ඔයගොල්ලෝ කලබල වෙනවා. ඒ නිසා ඒ තියෙන ටික තමයි මේකට දාලා තියෙන්නේ. අර කියාගෙන යන අතරේ කඳේ ද්විතීක වර්ධනය කොහොම කියාගෙන යන අතරේ මුලේ මෙහෙමයි. ආයෙ ටිකක් කියලා ආයෙ මුලේ මෙහෙමයි කියලා කියනවනේ. එහෙම කිව්වට මේ මොනවද කියලා තේරෙන්නේ නැහැ ඕගොල්ලන්ට. ඒක නිසා මම මුලේ ද්විතීක වර්ධනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා වෙනමම කියලා දෙනවා. හරිද? ඒ සඳහා ඉස්සෙල්ලාම බලන්න ඕනේ මුලේ ද්විතීක වර්ධනය සිද්ධ වෙන්න පෙර ද්විබීජපත්‍රී මුලක ප්‍රාථමික ව්‍යුහය කියලා එකක් අපි කලින් පාඩමේදී අධ්‍යයනය කළා. මේ තියෙන්නේ ඒ ව්‍යුහය. එළියෙම තියෙනවා මූලකේශ, ඊට පස්සේ තියෙනවා අපිචර්මය, ඊට පස්සේ තියෙනවා බාහිකය, ඊට පස්සේ තියෙනවා අන්තස්චර්මය. එදා ඒ පාවිච්චි කරපු පාටවල්මයි මම ගත්තේ. ඊට පස්සේ පරිචක්‍රය කියලා එකක් තියෙනවා. ප්‍රාථමික සෛලම තියෙනවා අර තරුවක් වගේ. ඒකේ බාහුව අතර මොනවද තියෙනවද? ප්‍රාථමික ප්ලෝයම තියෙනවා. දැන් මේ මොන ව්‍යුහයද? මුලේ තියෙන ප්‍රාථමික ව්‍යුහය. දැන් මේකෙන් තමයි ද්විතීක වර්ධනය පටන් ගන්න ඕනේ. ඔබ දන්නවා ද්විතීක වර්ධනය පටන් ගන්නකොට ද්විතීක වර්ධනය පටන් ගන්නේ ද්විතීක වර්ධනයට වග කියන්නේ ප්‍රධාන ව්‍යුහයන් දෙකක්. ඒ තමයි සනාල කැම්බියමයි වල්ක කැම්බියමයි. සනාල කැම්බියම ඇතිවීම සහ ඒකේ ක්‍රියාකාරීත්වය, වල්ක කැම්බියම ඇතිවීම සහ ඒකේ ක්‍රියාකාරීත්වය. ඒ දෙකෙන්නේ ද්විතීක වර්ධනය සිදුවන්නේ. දැන් ඔබට කියලා දුන්නා මම කඳක සනාල කැම්බියම ඇති වෙන්නේ කොහොමද? කඳක වල්ක කැම්බියම ඇති වෙන්නේ කොහොමද කියලා. දැන් මේ කතා කරන්න යන්නේ මුලක සනාල කැම්බියම ඇති වෙන්නේ කොහොමද කියලා. කඳේ සනාල කැම්බියම ඇති වෙන හැටි ආයෙ මතක් කළොත් සනාල කලාපයේ සෛලම හා ප්ලෝයම අතර තියෙනවානේ අන්තක්කලාපීය කැම්බියම. ඒකයි සනාල කලාප දෙකක් අතර තියෙන මජ්ජාවෙන් ඇතිවන අන්තර්කලාපීය කැම්බියමයි දෙක එකතු වෙලානේ කඳක සනාල කැම්බියම ඇති වෙන්නේ. මුලේ සෛලම සහ ප්ලෝයම අතර මොකක් නැද්ද? සනාල කැම්බියමක් නැහැ. අපි මෙතෙන්ට එමු. මුලක සෛලම හා ප්ලෝයම අතර මොකක් නැද්ද? සනාල කැම්බියමක් නැහැ. මේ දෙක අතර සනාල කැම්බියමක් මෙතන නැහැ. හැබැයි ඔයගලන්ට මතක ඇති මේක කතා කරනකොට මුලේ ප්‍රාථමික ව්‍යුහය ගැන කතා කරන වෙලාවේදී කිව්වා මේ සෛලමයයි ප්ලෝයමයයි අතර සම්බන්ධක මුදුස්තරය කියලා එකක් තියෙනවා. මෙන්න මෙහෙම. සම්බන්ධක මුදුස්තරය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ එතන තියෙන මුදුස්තර සෛල. අන්න ඒවා විභජනය වීමේ හැකියාව ලබා ගන්නවා. මෙන්න මෙහෙම. මෙන්න මේ සෛල විභජනය වීමේ හැකියාව ලබා ගන්නවා. මේ සෛල විභජනය වීමේ හැකියාව ලබා ගන්නවා. මේවත් එහෙමයි. මේ තැන් හතරෙම මෙන්න මෙහෙම මේ හරිය තියෙන සෛල විභජනය වීමේ හැකියාව ලබා ගන්නවා මෙහෙම. ඔන්න හරි. මේ ටිකේ තියෙන සෛල විභජනය වීමේ හැකියාව ලබා ගන්නවා. දැන් කැම්බියමක් හැදෙන්න යන්නේ. හැබැයි දැන් මෙන්න මේ හරිය කැම්බියම සම්බන්ධ වෙන්න විදිහක් නැහැ.
සම්බන්ධ වෙන්න විදියක් නැහැනේ. මේ තැන් හතරෙම මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද දන්නවද? එතකොට වෙන්නේ මෙන්න මෙහෙම සිදුවීමක්. මොකද්ද? මෙන්න මෙතන තියෙනවානේ මේ මම තැබිලි පාටින් පෙන්නලා තියෙන පරිචක්‍රය. පරිචක්‍රයේ සෛල ටිකක් විභාජනය වීමේ හැකියාව ලබාගෙන මේකට එකතු වෙනවා. මම ඒ එකතු වෙන ටික මෙහෙම පෙන්නන්නම්. හොඳේ? මෙහෙම පෙන්නන්නම් මේ. මේ ටික හැදෙන්නේ පරිචක්‍රයේ සෛල වලින්. මම මෙතනින් පෙන්නන්නම් මේ සෛල ටික දෙන්නේ පරිචක්‍රයෙන් බව ඈ. මේ සෛල ටික විභාජනය කරලා දෙන්නේ මොකෙන්ද? පරිචක්‍රයෙන්. එක තැනකින් පෙන්නකුවාම ඇතිනේ නේද? මේ පරිචක්‍රයේ සෛල විභාජනය වීමේ හැකියාව ලබාගෙන මෙහෙම වෙනවා. දැන් බලන්න මෙන්න මෙහෙම ඇති වෙච්ච එක තමයි මේකේ මොකද්ද? සනාල කැම්බියම. එහෙනම් මම මෙතනින් නම් කරනවා මෙහෙම. මේ හැදෙන ව්‍යුහය තමයි මුලේ ඇතිවන මොකද්ද? සනාල කැම්බියම. මුලේ හොඳේ. මුලේ සනාල කැම්බියම ඔය තියෙන්නේ. එහෙනම් මුලේ සනාල කැම්බියම සම්භවය වෙන විදිහ මොකද වෙන්නේ? වෙනස්. මුලේ සනාල කැම්බියම සම්භවය වෙන විදිහ වෙනස්. එහෙනම් දැන් ඔබ මේ පොතේ තියෙන තනිකර කඳේ ද්විතීක වර්ධනය සිද්ධ වෙන හැටිනේ. දැන් අර අපි දිගටම පවත්වගෙන ආවනේ වෙනම පොතක ලියුවනේ අමතර කරුණු. ලියව පොතක් ඇතිනේ. අන්න ඒකේ මෙන්න මේ මාතෘකාව ලියන්න ද්විබීජපත්‍රී ශාක මුලක ද්විතීක වර්ධනය සිදුවන ආකාරය. ද්විබීජපත්‍රී ශාක මුලක ද්විතීක වර්ධනය සිදුවන ආකාරය. ද්විබීජපත්‍රී ශාක මුලක ද්විතීක වර්ධනය සිදුවන ආකාරය කියලා ලියලා විස්තර ඕනේ මේ රූපය අඳින්න. ඒකේ මේ සනාල කැම්බියම විශේෂ පාටකින් පෙන්වන්න. දැන් මේක අඳින්න. දැන් මේ විදිහට මුලේ සනාල මේ සනාල කැම්බියම ඇති වුණා කියලා කියමුකෝ මෙහෙම. දැන් කඳේ සනාල කැම්බියම නම් ඇති වෙනකොටම වලයාකාරයි. මේකේ සනාල කැම්බියමේ තියෙන්නේ තරංගාකාර ස්වරූපයක්. තරංගාකාර හැඩයක්. කොහොම වුණත් ක්‍රියාකාරීත්වය එකයි. හරි. මෙයා මේ පැත්තට සෛල කපා හරිනවා මෙහෙම. මේ පැත්තට. ඒ කියන්නේ සනාල කැම්බියමෙන් කොයි පැත්තද? පිට පැත්තට සෛල කපා හරිනවා. ඒ සෛල කපා හරිනකොට මෙන්න මේ ප්‍රාථමික ෆ්ලෝයම තල්ලු වෙයි නේද? මෙහෙම මේ හරියට තල්ලු වෙයි. ප්‍රාථමික ෆ්ලෝයම මෙහාට තල්ලු වෙයි. හරිද? ඒ වගේම මේ පැත්තට අලුතින් සෛල කපා හරිනවා ඇතුල් පැත්තට මෙහෙම. ඒතර ඇතුල් පැත්තට කපා හරින සෛල වලින් මොනවද ඇති වෙන්නේ? ඒ වයින් ඇති වෙනවා මොනවද? ද්විතීක සෛලම. එතකොට මේක මෙන්න මෙහෙම වෙයි. ටික කාලයක් යනකොට මෙන්න මේ සනාල කැම්බියම කියන එක ඔයගොල්ලෝ මෙහෙම හිතින් මෙහෙම කරන්න මෙහෙට තල්ලු වෙනවා. මෙතනින් මෙහෙට තල්ලු වෙනවා. මෙතනින් මෙහෙට තල්ලු වෙනවා. මෙතනින් මෙහෙට තල්ලු වෙනවා. එතකොට මේ ෆ්ලෝයම ප්‍රාථමික ෆ්ලෝයමේ ගුලියක් වගේ මෙහෙට තල්ලු වෙයි. මේක මෙතෙන්ට තල්ලු වෙයි. මේක මෙතෙන්ට තල්ලු වෙයි. මේක මෙතෙන්ට තල්ලු වෙයි. එතකොට මේ තැන් ටිකට පිරෙනවා මොනවද කියන්නේ? අලුතින් මේ පැත්තට පිරෙනවා ද්විතීක සෛලම, මේ පැත්තට පිරෙනවා ද්විතීක ෆ්ලෝයම. පැහැදිලිද? සනාල කැම්බීමේ ක්‍රියාකාරීත්වය නිසා. හරිනේ? ඔව්. ඒක මට මෙන්න මේ රූප සටහනින් පෙන්වන්න පුළුවන්. මේ රූප සටහනින් පෙන්වන්න පුළුවන්. මේ තමයි අර කතානායකයා කවුද? සනාල කැම්බියම. මේ දින සනාල කැම්බියම. දැන් මේ සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය නිසා ඔබට පේනවද මේ පැත්තට දීලා තියෙනවා මෙහෙම සනාල කැම්බියමේ ක්‍රියාකාරීත්වය නිසා මේ පැත්තට හදලා තියෙනවා මෙන්න මේ ටික මොනවද? ද්විතීක සෛලම. මේ අර තරුව වගේ ඉතුරු වෙලා තිබිච්ච ප්‍රාථමික සෛලම. හරිද? මේ පැත්තට දීලා තියෙනවා මේ පැත්තට ලබා දුන්න සෛල වලින් හැදෙනවා මොනවද හැදෙන්නේ? ද්විතීක ෆ්ලෝයම. හැබැයි එතකොට අර මෙතන තිබිච්ච ප්‍රාථමික ෆ්ලෝයම ටික මේ දැන් මේ ඔබට මතකයිනේ මේ දම්පාටික සනාල කැම්බියමනේ. සනාල කැම්බියම ඔහොමනේ තිබුණේ. ඒ සනාල කැම්බියම මෙහෙට එනකොට මෙතෙන්ට ෆිල් වෙනවා ද්විතීක ෆ්ලෝයම මෙහෙම තල්ලු වෙලා අර මෙතන තිබිච්ච ප්‍රාථමික ෆ්ලෝයම මෙතෙන්ට තල්ලු වෙලා. ඊට අමතරව තව ෆ්ලෝයම ටිකකුත් හැදිලා. එහෙනම් මේ ටික බලන්න හපව
මේ ටික මෙතන ඉඳන් බැලුවොත් මේ ඇවිල්ලා ද්විතීක ෆ්ලෝයමය, මේ ඇවිල්ලා ද්විතීක සෛලමය, මේ ප්‍රාථමික සෛලමය, මේ ප්‍රාථමික ෆ්ලෝයමය. පැහැදිලි නේද ඒක? අතන තරංගයක් වගේ තිබිච්ච සනාල කැම්බියම මේක අර තරංගේ වගේ තිබිච්ච එකේ අර මේ තැන් වලින් මෙහෙම නැමිලා තිබිච්ච තැන් වලින් මෙහාට මෙතනින් මෙහාට මෙතනින් මෙහාට මෙතනින් මෙහාට තල්ලු වෙනවා. තල්ලු වෙලා තනි රවුමක් බවට පත් වෙනවා. පත් වෙලා මේ තැන් වලට සෛලමය අලුතෙන් පිරෙනවා. ඒක ද්විතීක සෛලමය. මෙතන තිබිච්ච ප්‍රාථමික ෆ්ලෝයමේ මෙහෙට තල්ලු වෙලා එනවා. මේක මෙහෙට තල්ලු වෙනවා. මේක මෙතෙන්ට තල්ලු වෙනවා. මේක මෙතෙන්ට තල්ලු වෙනවා. ඒ අතරමැද්දට මේකේ ක්‍රියාකාරීත්වය මගින් ද්විතීක ෆ්ලෝයම හැදෙනවා. පැහැදිලිද? පැහැදිලිද? ඔව්. එහෙනම් මේ රූපයේ ඇඳ තැන මේ රූපයේ ඇඳ තැන ඔයගලගේ පොතේ මම මේ කියන වාක්‍ය ටික ලියන්න. 1 by 1 කරුණෙන් කරුණ ලියන්න. හරි. කරුණෙන් කරුණ ලියන්න. හරි. පළවෙනි කරුණ ලියන්න මෙහෙම. මුලක සනාල කැම්බියම ඇතිවීම මුලක සනාල කැම්බියම ඇතිවීම කඳට වඩා වෙනස් ආකාරයකට සිදුවේ. කඳට වඩා වෙනස් ආකාරයකට සිදුවේ. කඳට වඩා වෙනස් විදිහකට සිදුවේ. ඊළඟ කරුණ මෙහිදී ප්‍රාථමික සෛලම හා ප්‍රාථමික ෆ්ලෝයම අතර තිබූ ප්‍රාථමික සෛලම හා ප්‍රාථමික ෆ්ලෝයම අතර තිබූ සම්බන්ධක මුදුස්තරයේ සෛල විභජන හැකියාව ලබා ගනී. සම්බන්ධක මුදුස්තරයේ සෛල විභජන හැකියාව ලබා ගනී. එසේම මෙන්න මේ ගැන කියන්නේ මෙන්න මෙතනින් පෙන්වන දේ. එසේම පරිචක්‍රයේ සෛල කොටසක්ද විභජන හැකියාව ලබාගෙන පරිචක්‍රයේ සෛල කොටසක්ද මේ මෙතන බලන්න මේ පරිචක්‍රයේ සෛල කොටසක්ද විභජන හැකියාව ලබාගෙන එයට එකතු වීමෙන් මුලේ සනාල කැම්බියම ඇතිවේ. මුලේ සනාල කැම්බියම ඇතිවේ. අන්තිම වාක්‍ය මුලේ සනාල කැම්බියම ආරම්භයේදී තරංගාකාර හැඩයක් ගනී. මුලේ සනාල කැම්බියම ආරම්භයේදී තරංගාකාර හැඩයක් ගනී. එච්චරයි. හරිනේ? දැන් මේකට එන්න ආපහු මේක දිහා බලන්න. එතකොට මේ තියෙන්නේ සනාල කැම්බියම මේ අතුල් පැත්තට මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ අලුතින් හදපු සෛලම හේවත් ද්විතීක සෛලම. එයාගේ ක්‍රියාකාරීත්වය නිසා මේ පැත්තට හදපු මොනවද අලුතින් හදපු ෆ්ලෝයම හේවත් ද්විතීක ෆ්ලෝයම. ඉස්සර ඉඳන් තරුවක් වගේ තිබිච්ච ප්‍රාථමික සෛලම. ඒකේ බාහුව දෙක අතර තිබිච්ච මෙතන තිබිච්ච ෆ්ලෝයමේ මෙතෙන්ට සෛලමය ලැබෙනකොට මේ සනාල කැම්බියම මෙහාට තල්ලු වෙනකොට ඒක මෙහෙට ගිහින් මේ තැන් හතරෙම තිබිච්චා මේ තැන් හතරේ තියෙනවා. ඔහොම වෙනවා. ඒතර සනාල කැම්බියම මෙහෙම රවුම් අර තරංගාකාරව මෙහෙම තිබිච්ච සනාල කැම්බියම දැන් තනි රවුමක් වෙලා. ඒතර ඔබට පේනවනේ සනාල කැම්බියම ඈත් වෙනවා. ඒ ඈත් වෙනකොට මේ පටක මෙහෙට තල්ලු වෙනකොට අපි චර්මේ පුපුරලා යනවා. ඒ පුපුරලා යනකොට ඇති වෙනවා මේන් තියෙනවා ඒක මොකද්ද? වල්ක කැම්බියම කියලා එකක් ඇති වෙනවා. වල්ක කැම්බියම ඇති වෙන්නේ මොකෙන්ද? වල්ක කැම්බියම ඇතිවන්නේ මෙන්න මේකෙන්. මොකෙන්ද? පරිචක්‍රයෙන්. දැන් පරිචක්‍රයේ සෛල වලින් කොටසක් නෙමේ තැන් හතරේදී දායක වෙන්නේ. ඉතිරි වෙන පරිචක්‍රය ටික තියෙනවනේ. ඒ ටිකෙන් තමයි මොකක් සම්භවය වන්නේද? මොකද්ද සම්භවය වන්නේ කියන්නේ? වල්ක කැම්බියම සම්භවය වෙන්නේ. එතකොට ඔබට අහන්න හිතෙයි ඒකට පිටින් තිබිච්ච මේ අන්තස්චර්මයට මොකද වෙන්නේ කියලා. අන්තස්චර්මයේ අලුතින් සෛල නිපද වෙන්නේ නැහැනේ. මේ වගේ රවුමක් තිබිච්ච අන්තස්චර්මය මේම ඇදිලා ගියොතින් එහෙම අලුතින් සෛල නිපදවන්නේ නැත්තම් ඒක කැඩිලා විඳිලා යනවා. ඒ නිසා මේ අන්තස්චර්මය තැන් වල ඔහොම කැඩිලා විඳිලා ගිහින් තියෙන්න පුළුවන්. ඔය විදිහට. ඕනෝ. එතකොට විශේෂම ගති ලක්ෂණය මතක තියාගන්න මුලේ මේ පරිචක්‍රය කියන එකෙන් තමයි සනාල කැම්බියමේ කොටසක් හදන්නත් දායක වෙනවා. ඉතිරි වෙන පරිචක්‍රය තමයි සම්පූර්ණයෙන්ම මොකක් හදන්න දායක වන්නේද? වල්ක කැම්බියම හදන්න දායක වෙන්නේ. එතකොට ඔබට මතක තියෙන්න ඕනේ කඳේ වල්ක කැම්බියම හදන්නේ බාහිකයේ පර්යන්ත සෛල වලින්.
හැබැයි මුලේ වල්ක කැම්බියම හදන්නේ මොකෙන්ද? පරිචක්‍රයෙන්. මේ තියෙන්නේ එහෙනම් මුලේ පරිචක්‍රය මොකක් බවට පත් වෙලාද? වල්ක කැම්බියම බවට පත් වෙලා. ඒතර වල්ක කැම්බියමේ විභාජනය මගින් එළියට සෛල ඇති කරනවා. එළියට සෛල ලබා දෙනවා. මේකෙන් එළියට සෛල ඇති කරනවා මෙහෙම. ඒ එළියට ලබා දෙන සෛල කෙලින්ම වල්කයේ බවට පත් වෙනවා. මේක අජීවී. පස්සේ කාලෙක ඒක අජීවී වල්කයේ බවට පත් වෙනවා. සුබෙරීන් තැම්පත් වෙලා වායු රෝධක සහ ජල රෝධක වෙනවා. ඊට පස්සේ ආපහු මේ පැත්තට ලබා දෙන සෛල වලින් මොකක්ද ඇති වෙන්නේ? මේ තියන්නේ ද්විතීක බාහිකය ඇති වෙනවා. ඇතුළට ඇති වෙනවා ද්විතීක බාහිකය කියලා එකක්. මේ මුලේ ප්‍රාථමික බාහිකය කියලා එකක් ඉතුරු වෙන්නේ නැහැ. හේතුව මේකෙන්නේ වල්ක කැම්බියම ඇති වෙන්නේ. ඒතකොට මේකෙන් මේ පැත්තට කෙලින්ම අලුතින් හදන සෛල වලින් ද්විතීක බාහිකය විතරයි ඉතුරු වෙන්නේ. පැහැදිලිද ඒක? ඔව්. මේ සිද්ධ වෙලා තියෙන එහෙනම් මුලේ ද්විතීක වර්ධනය අවසන් වෙලා. රූප දෙකකින් අපිට ඒක පෙන්වන්න පුළුවන්. හරි. දැන් මේ රූපය අඳින්න. දැන් අනිවාර්යයෙන්ම ඔබට ඇතිවන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද මේ ප්‍රශ්නේ? මේ තිබිච්ච මූලකේශකෝ ද්විතීක වර්ධනයේදී ඇත්තම කියනවා නම් මූලකේශ මැරිලා යනවා. අපි චර්මයේ පුපුරලා තනින් තනින් කැලි කැලි ගැලවිලා යනවා. ඊට පස්සේ මුලට ආරක්ෂාව ලබා දෙන්නේ මොකක් මගින්ද? මෙන්න මේ තුන එකතු වුණාම. මෙන්න මේ වල්කයයි වල්ක කැම්බියමයි ද්විතීක බාහිකයයි තුන එකතු වුණාම වෙන්නේ මොකද්ද? පරිචර්මය. මේකෙන් තමයි ආරක්ෂාව ලබා දෙන්නේ. බරපතල ප්‍රශ්නයක් ඔබට ඇති වෙන්න පුළුවන්. මේකේ තියෙන්නේ අජීවී වල්කයනේ. මේකේ තියෙන්නේ අජීවී වල්කය. සුබෙරීන් තැම්පත් වෙලා මේක වායු රෝධකයි ජල රෝධකයි. එහෙනම් මේ මුලට මොනව උරා ගන්න බැරි වෙනවද? වතුර උරා ගන්න බැරි වෙනවා. මොන මගුලකටද මුලක් තිබිලා ද්විතීක වර්ධනය වුණාම වතුර උරා ගන්න බැරි වෙනවා. දැන් මේ සමහර අය ගස් ගලවලා හපව හිටවන්න කතා කරනවානේ. එතකොට එක මුලක්වත් කැඩෙන්නේ නැතුව ගන්නවා කියලා කියන්නේ ප්‍රධානම මුල් ටිකනේ ගන්න බලන්නේ. ප්‍රධානම මුල වතුර උරාගන්නේ නැහැ. මොන මගුලකටද එහෙනම් තියෙන්නේ ඒක? ප්‍රධාන මුල තියෙන්නේ මොකටද? ගහ පොළවට හයි කරලා ගැලවිලා ඉදිරිලා වැටෙන්නේ නැති වෙන්න ඉඳ ඒවත් සංධාරණයේ සපයන්න තමයි මෙයා ඉන්නේ. ඒතර කවුද වතුර උරාගන්නේ? වතුර උරාගන්නේ ශාඛා මුල් වලින්. ඒතර ශාඛා මුල් හැදෙන්නේ කොහෙන්ද? ශාඛා මුල් සම්භවය යන්නේ මෙන්න මෙතනින්. මෙන්න මෙතනින් තමයි ශාඛා මුල් සම්භවය වෙන්නේ. මෙහෙම. මෙහෙම තමයි ශාඛා මුල සම්භවය වෙන්නේ. ඒතර මේ ශාඛා මුල වටේටත් මෙහෙම මේක යනවා මේ. ඔව්. එතකොට මේ ලොකු මුල ද්විතීක වර්ධනයට ලක් වෙනකොට ශාඛා මුල ද්විතීක වර්ධනය වෙලා නැහැ. ශාඛා මුලේ ඇති වෙනව මොනවද? මූලකේශ. ඒකේ හැදෙනව මූලකේශ. අන්නේ මූලකේශ වලින් තමයි මොනවා කරන්නේද? ගහට ජලය උරාගන්නේ. එතකොට මේ මුල ලොකු මුලක් බවට පත් වෙද්දී ඒ කියන්නේ මෙන්න මේ වගේ. මෙහෙම මුලක් බවට පත් වෙද්දී ඒ ප්‍රධාන මුල වතුර උරන්නේ නැහැ. මෙන්න මේ මෙහෙම ඇතිවන ශාඛා මුල් වලින් තමයි මොනවා කරන්නේද? වතුර උරාගන්නේ. මේ මුල අර වගේ ගානට වර්ධනය වුණාම වෙන්නේ ඒකට සංධාරණයේ සපයන එක පමණයි. ඒ නිසා මේක වායු රෝධක වුණාට ජල රෝධක වුණාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? මේ රූප සටහන යටිනුත් ලියන්න දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම ලියන්න. මුලක වල්ක කැම්බියම ඇතිවන ආකාරයද වෙනස්ය. මුලක වල්ක කැම්බියම ඇතිවන ආකාරයද වෙනස්ය. එනම් මුලේ වල්ක කැම්බියම සම්භවය වන්නේ පරිචක්‍රයේ සෛල විභාජනයට ලක්වීමෙනි. පරිචක්‍රයේ සෛල විභාජනයට ලක්වීමෙනි. පරිචක්‍රයේ සෛල විභාජනයට
ලක්වීමෙනි. හරි එතනින් ඉවරයි. දැන් මේ ශාකයේ පාඩමේ මම කෙටියෙන් කියන්නේ එහෙමනේ ශාකයේ පාඩමේ පළවෙනි ටියුට් එකේ අපි 29 වෙනි පිටුවට එනකන් කතා කළානේ. ඔව්. මේ එකතැනම මගේ ඇරිලා ගියා ඔයගලන්ට මතකද? 25 වෙනි පිටුවට එන්නකෝ. මෘදු දැව සහ දෘಢ දැව. ඒක කියවලා බලමු. ආවෘත බීජක ශාකවල ද්විතීක වර්ධනයේදී ඇතිවන ද්විතීක සෛලම, ඒ කියන්නේ මෙන්න මේ ටික ද්විතීක සෛලම දෘಢ දැව ලෙස හඳුන්වයි. මේවායේ සෛලම වාහිනී අඩංගු වන අතර දුරස්තර තන්තු ප්‍රමාණය සාපේක්ෂව වැඩි. ඒ කියන්නේ අපි ගත්තොත් නාගහ කරටුව, කොස් ගහ කරටුව ගත්තොත් හරි හයියයි. ඒවට අපි කියන්නේ දෘಢ දැව කියලා. ඒවා මොනවද? මල් පිපෙන ශාකවල දැවය. දැන් මේ ද්විතීක වර්ධනය සිද්ධ වෙන්නේ මොන වයද? සපුෂ්ප ශාක වලින් ද්විබීජපත්‍රී ශාකවල. ආයෙක කිව්වනේ. විවෘත බීජක සීකස්, පයිනස් ඒවයත් ද්විතීක වර්ධනයක් වෙනවා කිව්වනේ. ඒ ගැන බලමු. විවෘත බීජක ශාකවල ද්විතීක වර්ධනයේදී ඇතිවන කාෂ්ඨය මෘදු දැව වේ. මේවායේ සෛලම වාහිනී අඩංගු නොවන අතර දෘಢස්තර තන්තු ප්‍රමාණය සාපේක්ෂව අඩු වේ. ඒ හින්දා දැන් පයිනස් ගහේ දැවෙන් මුකුත් දැව නිර්මාණ කරන්න බෑ. එතෙන්ට දාන්න උදාහරණ කියලා, ඒ කියන්නේ මෘදු දැව වලට උදාහරණ වලට දාන්න පයිනස් ශාකයේ දැවය. ඒක හයිය නැහැ. විවෘත බීජකවල දැවය හයිය නැහැ. ආවෘත බීජකවල විතරයි දැවය හයිය. ඒ හින්දා ඒවට කියනවා දෘಢ දැව කියලා. පයිනස් වගේ ඒවායේ දැවයට කියනවා මෘදු දැව කියලා. ඔන්න ඔතනින් වර්ධනය, ශාකවල වර්ධනය හා විකසනය කියන පාඩම අවසන් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ නිබන්ධනයේ නැත්නම් මේ ටියුට් එකේ තියෙන තව එක පාඩමයි. ඒක බලන්න 29 වෙනි පිටුවට ගියාම තියෙනවා ශාක පෝෂණය කියලා පාඩමක්. ශාක පෝෂණය කියලා පාඩමක් තියෙනවා. අන්නේ ශාක පෝෂණය කියන පාඩම කළාම මේ ටියුට් එක ඉවරයි. හැබැයි ශාකයේ පාඩම 4 වෙනි පාඩම තව ඉවර නෑ. තව මේ වගේම එකක් තියෙනවා. ඒ කියන්නේ ශාක ගැන තව තියෙනවද? ඔව්. ඇයි ශාක වතුර උරා ගන්න හැටි, පූටිකා ඇරෙන වැහෙන හැටි, ඒ වගේ ගොඩක් තව තියෙනවා කතා කරන්න. එහෙනම් අපි ඊළඟ දවසේ කතා කරන්නේ මොකක් ගැනද? ශාකවල පෝෂණය ගැන. ඔය කතා කරලා ඉවර කරේ අපි ශාකවල ද්විතීක වර්ධනය හා විකසනය පිළිබඳව.